සාකච්ඡා කරන්න සූදානම් වන්නේ. මේ දිනවල වඩාත් අවධානයට යොමු කරන මාතෘකාවක් පිළිබඳව අපි කවුරුත් කතා කරන මාතෘකාවක් විශේෂපතයක් පිළිබඳව සුභාරතියට එක්වන්නට අපට ආරාධනා කළේ අපේ හිතවතා ඥානින්ද්‍ර. ඔබට බොහොම ස්තුතියි. රටක නීතිය පිළිබඳව වග කියන එරට නීතිය සම්පාදනය කරන රටක නීතිය ක්‍රියාත්මක කරන අධිකරණය රටේ ප්‍රධාන ප්‍රමුඛතම කාර්යභාරයක් ඉටු කරන ජනතාවට ඍජුව වග කියන බලපාන ආයතනයක්. විධායකය ව්‍යවස්ථාදායකය අධිකරණය. අප කතා කරන්නේ අපේ වගේ රටවල් වල ඒ ආකාරයෙන්. අපි අද සුභාරතී සන්නාද මණ්ඩපයෙන් විශේෂයෙන්ම අවධානය යොමු කරන්නේ කොවිඩ් වසංගත සමයත් එක්ක වගේම අනෙකුත් කාලවල අපේ රටේ නඩු ප්‍රමාද වීමේ කටයුතු සිදු වෙනවා. අපේ රටේ නඩු ප්‍රමාද වන්නේ ඇයි කියන කාරණාව හරවත් කරන්න අප කැඳවා සිටින මැදිරියට අධිකරණ අමාත්‍යාංශ ලේකම් නීතිඥ ප්‍රියන්ත මායාදුන්නේ මහතා. ආයිබෝන් නීතිඥතුමනි. ආයිබෝන් සුබ දවසක් වේවා. සුබ දවසක් ඔබට අපි ප්‍රාර්ථනා කරනවා. දැන් මේ ව්‍යවස්ථාදායක විධායක අධිකරණය පිළිබඳ අවධානය යොමු කරන මිනිසුන්ට කර කියාගත නොහැකි වූ අවස්ථාවන් වල එහෙම නැත්නම් තමනට නිදහසේ ජීවත් වීමේ ක්‍රියාවලියට අධිකරණයෙන් ප්‍රතිපාදන ලැබිලා තියෙනවා. පහසුකම් ලැබිලා තියෙනවා. අවස්ථාව ලැබිලා තියෙන නීතිය ඒ පිළිබඳව කටයුතු කරලා තියෙනවා. අධිකරණය පිළිබඳව ජනතා විශ්වාසය පිළිබඳව ඔබ අමාත්‍යාංශ ලේකම්තුමා අපි කොහොමද ගොඩනගා ගන්නේ? සුබදෑසනක් සියලුම අසන්නන්ට විශේෂයෙන්ම ඔබ පූර්විකාවේදී සඳහන් කළ පරිදි ජනතාවගේ සාධාරණ සමාජයක් සහ ආරක්ෂාව උදෙසා ක්‍රියාත්මක කිරීමේදී රාජ්‍යයක් පවත්වාගෙන යාමේදී ජනතාවගේ පරමාධිපත්‍යය ඔවුන් විසින් තෝරා ගන්නා මහජන නීති සම්පාදනයේදී පාර්ලිමේන්තුව නැත්නම් ව්‍යවස්ථාදායක විදියටත් ජනාධිපතිතුමා අමාත්‍ය මණ්ඩලය සහ රාජ්‍ය නිලධාරීන් රාජ්‍ය සේවය ඇතුළත් විධායකයාත් යුක්තිය පැසළදීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් අධිකරණයක් කියන කුළුණු තුන මත තමයි ප්‍රජාතන්ත්‍රවාදී ජන සමාජයක පැවැත්ම ස්ථාවර වෙන්නේ. ඉතින් ලංකාවේ අධිකරණ ක්ෂේත්‍රය ගත්තහම මේ ප්‍රධාන කුළුණු තුනෙන් එකක් වුණාට අධිකරණ ක්ෂේත්‍රයට කරන ලද සමස්ත ආයෝජනය ගත්තොත් එහෙම අනිකුත් ක්ෂේත්‍රක සසඳා බැලුවොත් ඒක අවම ප්‍රමාණයක්. ඒ නිසා මේ සමස්ත අධිකරණ පද්ධතිය ගත්තහම නඩු ප්‍රමාදය කියන කාරණය එක විදියකින් අධිකරණයට ලඝු වෙන කාරණයක් නෙවෙයි. අධිකරණයක නඩුවක තීන්දුවක් දීමේදී අපරාධ නඩුවක විශේෂයෙන්ම ඊළඟට සිවිල් නඩුවල මේ සියල්ලටම තවත් කාර්ය ආයතන කීපයක ක්‍රියාවලියක් සම්බන්ධ වෙනවා. ඒ සමස්ත ක්‍රියාවලියම කාර්යක්ෂම නොවුනොත් අපට ඉතා විශාල විදියට මේ ප්‍රමාදයට හේතු සාධක බලපාන්න ඉඩ තියෙනවා. ඒ නිසා තමයි අපි කවුරුත් නිවැරදිව දන්නා පරිදි ලංකාවේ සමස්ත අධිකරණ පද්ධතිය තුළ නඩු විසඳීමේ යුක්තිය විසඳීමේ ප්‍රමාදයක් තියෙනවා. හොඳයි. දැන් විශේෂයෙන්ම අලුත් රජයක් පත් වෙලා දැන් වසරක කාලයක් පිළිබඳ අපි නව ජනාධිපතිතුමා පත්වීම පිළිබඳව කතා කරනවා. විශේෂයෙන්ම අගෝස්තු මාසයේ සිට අලුත් පාර්ලිමේන්තුවක් පිළිබඳව කතා කරනවා. අලුත් පාර්ලිමේන්තුවේ ප්‍රවේශයත් එක්ක ජනතාවට ලබා දුන් අදහසක් එක්කලා 20 වන සංශෝධනය ක්‍රියාත්මක කරන පසුගිය සතියේ දැන් ජනතාවට කිසියම් ආකාරයක නීතිය ක්‍රියාත්මක වීම කෙරෙහි දැඩි විශ්වාසයක් තිබෙනවා. මේ විශ්වාසය ඉදිරි කාල පරිච්ඡේදය තුළ කොයි ආකාරයෙන් රඳවා තබා ගන්නට පුළුවන්කමක් තියෙවි කියලා විශ්වාස කරනවා. ඇත්ත වශයෙන්ම ඉතාමත්ම පැහැදිලිව කියන්න පුළුවන් අතිගරු ජනාධිපතිතුමා සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය සඳහන් කරනකොට මේ අධිකරණයේ තියෙන ගැටලු ටික ඉතාම පැහැදිලිව හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව යල්පැන ගිය නීති රීති ප්‍රතිසංස්කරණය කරලා නැත්නම් යාවත්කාලන කරන්න ඊළඟට අනාගතයට ගැලපෙන නීති පද්ධතියක් ඇති කරන්න අධිකරණ ක්ෂේත්‍රයේ යටිතල පහසුකම් ඇති කරන්න ඊළඟට මේ අධිකරණ ක්ෂේත්‍රයේ කාර්යක්ෂම කිරීම සඳහා නව තාක්ෂණය ඇති කරලා ඩිජිටලයිසේෂන් ව්‍යාපෘතියක් ඇති කරන්න ඊළඟට අධිකරණ ක්‍රියාවලියේ සිරගත කිරීම කොටස අමතරව සමත ක්‍රියාවලිය ශක්තිමත් කරන්න ඊළඟට පුනරුත්ථාපනය කරන්න මේ වැරදිකරුවන් සැකකරුවන් වෙන්න කලින් මද්‍රව්‍ය වගේ ඇබ්බැහි වෙච්ච තරුණ පිරිස් පුනරුත්ථාපනය කරන්න. මේ වගේ සුවිශාල කාර්යභාරයක් ගැන ඉතා පැහැදිලිවම මේ පිටුවංක 30 පිටුවංක 50 සහ පිටුවංක 71 මේ ගැන සඳහන් කරලා තියෙනවා. ඒ අනුව තමයි
ඉදිරි අවුරුදුවල අපට අයවැය ප්‍රතිපාදන ලැබෙන්නේ මේ ගැටලුව විසඳීම සඳහා රජයේ ප්‍රමුඛ අවධානය යොමු වෙලා තියෙනවා. දැන් සමහර අවස්ථාවලට ජනතාවට තරම් අවබෝධයක් උනන්දුවක් කැමැත්තක් නැහැ. දැන් විධායකයන් කුමක් කරනවද නැද්ද? ඒ අයට විතරම් උවමනාවක් නැති පිරිස ඉන්නවා. ව්‍යවස්ථාදායක පිළිබඳ කිසියම් ආකාරයේ දැනුමක් අවබෝධයක් නැති පිරිස ඉන්නවා. අධිකරණයෙන් මොකක්ද මිනිසුන්ට තිබෙන සහනය? ජනතාවට ඇයි අධිකරණය අවශ්‍ය වෙන්නේ? විශේෂයෙන්ම අපි තේරුම් ගන්න ඕන කාරණයක් තමයි අධිකරණය කියන එක තමයි සාධාරණ ජන සමාජයක් ස්ථාපිත කිරීම සඳහා ඉතා සුවිශාල කාර්යභාරයක් කරන්නේ. ඒ යුක්තිය පසඳලීමේ ක්‍රියාවලිය හුදෙක් පුජ්‍යලබද්ධ කාරණයක් පමණක්ම නෙවෙයි. රටක සමාජාර්ථික දියුණුවට සුවිශාල කාර්යභාරයක් සිද්ධ වෙන්නේ අධිකරණයේ. දැන් උදාහරණයක් ගත්තොත් එහෙම අන්තර්ජාතිකව තියෙන ගිවිසුම් බලාත්මක කිරීමේ දර්ශකය කියන එක. ඒ කියන්නේ අපි වෙළඳ ගිවිසුමක්, කොන්ත්‍රාත් ගිවිසුමක්, රටවල් අතර ඇතිවන වාණිජ ගිවිසුමක් ඉක්මනින් විසඳ ගන්න බැරි නම් ඒ ගනුදෙනුව. එතකොට ඒකට ගොඩක් කල් යනවා නම් ඒ දර්ශකය අපි පහළට යනවා. උදාහරණයක් ගත්තොත් අපි ඉන්නේ රටවල් 196කින් රට 145 වෙනි ස්ථානයේ. එතකොට විදේශ ආයුධකෙක් කල්පනා කරන අපේ රටේ වාණිජ ගැටලුවක් ආවොත් එහෙම මේක විසඳ ගන්න ගොඩක් කල් යනවා කියන එක. ඊළඟට අපි කවුරුත් දන්න අර ව්‍යාපාර කිරීමේ දර්ශක කියලා තියෙනවා ඩුයින් බිස්නස් ඉන්ඩිකේටර්. ඒකේ අපි ඉන්නේ 112 වෙනි ස්ථානයේ. එතකොට අපි ලෝකයේත් එක්ක ගනුදෙනු කරනකොට මේවයින් පේනවා අපේ අධිකරණ ක්‍රමේ සමහර දේවල් ප්‍රමාදයි කියන එක. එතකොට මේක කෙලින්ම බලපානවා සමාජ ආර්ථික සංවර්ධනය ප්‍රමාද කිරීමට. අමාත්‍යංශ ලේකම්තුමනි, ඔබතුමා අධිකරණ අමාත්‍යංශ ලේකම්, අපට මතකයි ජනමාධ්‍ය අමාත්‍යංශයේත් කලා ප්‍රශස්ත මට්ටමින් සේවය කළ පුරවැසියෙක්. අමාත්‍යංශ ලේකම්තුමනි, මේ වන විට ශ්‍රී ලංකාවේ නඩු කොපමණ ප්‍රමාණයක් විතර තිබෙනවද විසඳාලන්නට? කම්කරු විනිශ්චය සභා හැරෙන්න දල වශයෙන් ගිය අවුරුද්දේ අන්තිම වෙන විට 7,62,000කට අධික නඩු ප්‍රමාණයක් තියෙනවා. ඒතොර හැම අවුරුද්දෙම යම් නඩු ප්‍රමාණයක් දිනපතා එකතු වෙනවා. ඒ වගේ යම් ප්‍රමාණයක් විසඳෙනවා. හැබැයි මේ තියෙන විදියට මේ නඩු අහලා ඉවර කරන්න ගියොත් දැනට තියෙන නඩු ටික අහන්න තව අවුරුදු 15ක් විතර යනවා. ඒක නිසා යුක්තිය පැසදිරීම ප්‍රමාද වෙනවා කියන්නේ ලොකු ප්‍රශ්නයක්. ඉතින් අපි කල්පනා කරනවා අවුරුදු 15ක් දැන්ට තියෙන නඩු ටික අහන්න වෙනවා නම් වහාම ඊට අදාළව ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියක් ආරම්භ කරන්න අවශ්‍යයි කියන එක. ඒ සඳහා අවශ්‍ය කටයුතු දැන්ටමත් අපි ආරම්භ කරලා සමහර ඒවා ක්‍රියාත්මක කරලා තියෙනවා. හොඳයි, අපිට දුරකථන ඇමතුමක් තියෙනවා. අපි බලමු කවුද කතා කරන්න කියලා. 0112695446 0112695447 අපේ දුරකථන අංකය පෙරවරු 8 දක්වා ඔබ වෙනුවෙන් විවෘතව තිබුණා. ඔබේ අදහස්, යෝජනා, ඒ වගේම ඔබට ඇතනම් චෝදනාවක් ආරාධනා කරන අපේ දුරකථනය ඔස්සේ ඔබට විවෘත අදහස් ඉදිරිපත් කරන්න. අපි බලමු කවුද කතා කරන්න කියලා. අයබෝවන්. අයබෝවන්, මේ කොත්තේ පන්සලේ නායක හඳුරු කතා කරන්නේ. හොඳයි අපේ හඳුරන්නේ. ඔබ වහන්සේගේ අදහස් ඉදිරිපත් කරන්න. මම පහුගිය දවසක මම මගේ නඩුවක් සම්බන්ධව උසාවියට ගිහිල්ලා ටිකක් වෙලා මම ඉන්නකොට මට මෙහෙම හැඟීමක් ඇති වුණා. නීතිඥ මහත්වරු නීති විද්‍යාලයෙන් පිට වෙනකොට යම් දියුරුම් දීමක් කරනවනේ. යුක්තිය සාධාරණයක් නොවන විදියට මේව ඉෂ්ට කරනවා කියලා. දැන් පොලිසියට පැමිණිල්ලක් කළාම ඒකට බැරි වුණාම ඒ අය ඉදිරිපත් කරන්නේ උසාවියට. පැමිණිල්ල විත්තිය කියලා දෙකක් තියෙනවනේ. ඉතින් එහිදී එක්කෙනෙක් ඒ සාධාරණව කටයුතු කරන්න පුළුවන්. එතකොට අනිත් පැත්තේ නීතිඥ මහත්තයාගෙන් ඒ සාධාරණ ඉෂ්ට වෙනවද? බොහොම ස්තුතියි. අපේ දුරකථන අංකය ඔබට මතකයි 0112695446 0112695447 සුභාරතී සංවාද මණ්ඩපයට ඔබ එක්ව සිටින්නේ. ඔබට පුළුවන් ස්වදේශීය සේවය ඔස්සේ සුභාරතී සංවාද මණ්ඩපයට සම්බන්ධ වෙන්න 91.7 91.9 FM තරංගමාලාවන් ඔස්සේ අපේ රටේ නඩු ප්‍රමාද වීම පිළිබඳව මූලිකවම අධිකරණ කටයුතු පිළිබඳ අවධානය අපි යොමු කරනවා. අධිකරණ අමාත්‍යාංශ ලේකම් නීතිඥ ප්‍රියන්ත මායාදුන්නේ මැතිතුමා අද සාකච්ඡාවට එකතු තිබෙනවා. නීතිඥතුමනි, අපේ හාමුදුරුවෝ දැක්වූ අදහස් වලට ඔබට කිසියම් අදහසක් ඉදිරිපත් කරන්න තියෙනවද? නායක හාමුදුරනේ, අධිකරණයේ තියෙන නඩු සම්බන්ධයෙන් මට ඇත්තට මෙහෙම අදහස් දක්වන්න බෑ. හැබැයි හැම නීතිඥ මහත්මයෙක්ම සේවා ගිවිසුමක් ආචාරදන් පද්ධතියක ඉන්නේ. නීතිඥ මහත්මයා තමන්ගේ සේවාදායකයා වෙනුවෙන් තමයි පෙනී සිටින්න වෙන්නේ. ලේකම්තුමා, අපේ රටේ අපි කිව්වත් නොකිව්වත්, මේක ප්‍රසිද්ධියේ කිව්වත් නොකිව්වත්, ලොකු කෙනාට එක නීතියක්,
පොඩි කෙනාට එක නීතියක් ක්‍රියාත්මක කිරීමේදී ක්‍රියාත්මක වෙන බවට තමයි ජනතාවගේ අදහසක් තිබෙන්නේ. නීතිය පිළිබඳව විශ්වාසයක් නොමැති වී තිබෙන අවස්ථා තිබෙන ඕනෑ තරම්. ඒ පිළිබඳව ජනතාව අදහස් දක්වා තිබෙන අවස්ථාවනුත් තිබෙනවා. නීතිය පිළිබඳ විශ්වාසය තැබිය හැකි බවට තහවුරු වෙන්න පුළුවන්කමක් තියෙනවද? ඔව් ඉතාම පැහැදිලිව මේ පද්ධතිය දිහා බැලුවහම ඒක තියෙන ක්‍රමවේදයේ ප්‍රමාදයක් තියෙන එක ඇත්ත. නමුත් අධිකරණ පද්ධතියේ තියෙන ඉතාම හොඳම දේ තමයි අභියාචනා ක්‍රමවේදය කියන එක. බොහෝ තැනක අපි නිලධාරියෙක් ගත්තොත් සමහරලාට ඒ නිලධාරියා දෙන තීන්දුවෙන් ඒ කාරණා ඉවර වෙනවා. අධිකරණ ක්‍රියාවලියේදී මුල් අවස්ථා අධිකරණවලදී Tamanට යුක්තිය ඉෂ්ටුනේ නැහැ කියලා හිතුනොත් කෙනෙකුට අභියාචනා අයිතිය තියෙන උපරිම වශයෙන් ශ්‍රේෂ්ඨ අධිකරණය දක්වා. ඒක නිසා මුල් අවස්ථා අධිකරණයෙන් තමන්ගේ නඩු පිළිබඳ ගැටලුවක් තිබුණත් මේ අභියාචනා ක්‍රමවේදය නිසා ඉතාම පැහැදිලි ව්‍යුහාත්මකව සාධාරණ ක්‍රියාවලියක් තමයි අධිකරණයේ සිද්ධ වෙන්නේ. ඊළඟට දෙපාර්ශ්වයට කරුණු ඇහුම් කරන දීම විශේෂඥ වාර්තාවක් හැඳවීම ඒ ක්‍රියාවලිය. ඒ ක්‍රියාවලිය අධිකරණය කියන භූමිය ඇතුළට බාහිර ආයතන පොලිසිය විමර්ශනාංශ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව මේ විදිහට සමස්ත ආයතන පද්ධතියක්. ඉතින් ඒ ක්‍රියාවලිය තුළ විවෘත ක්‍රියාවලියක නඩු විමසන්නේ. ඒ නිසා ඊටාම මම කියන්නේ මේ අභියාචනා ක්‍රියාවලියත් එක්ක ගත්තහම වෙන තැනකට වඩා අධිකරණ ක්‍රියාවලිය හුඟක්ම ප්‍රශස්තයි යුක්තිය සාධාරණ ඉෂ්ට කිරීම සම්බන්ධයෙන්. දැන් සාමාන්‍ය අපි ගත්තොත් අපි කියමු සාමාන්‍යයෙන් රත වාහනයක් කියලා මම යද්දි නීතියක් කැඩුනා කියලා. හැබැයි පුංචි මිනිස්සයාට නීතිය ක්‍රියාත්මක වෙනවා. අනික් කෙනාට නීතියට හොරෙන් වහන් වෙලා Tamanගේ කටයුතු කරන්න පුළුවන්කමක් තිබෙනවා කියන විශ්වාසයත් තබන් තිබෙන්නේ. මේ සමානව මේ නීතිය ක්‍රියාත්මක වීම එක රටක් එක නීතියක් අපේ තේමාව අනාගතේ. මේ පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරලා තියෙනවද? ඔව් ඇත්තටම මේක අධිකරණයේ කාර්යයක් නෙවෙයි. රත වාහන වරදක් වගේ ඒක ඇත්තටම ඒ වාහන වරද සම්බන්ධයෙන් පිටින් සිටින පොලිස් නිලධාරීන් විසින් කරන ලබන විමර්ශන මත තමයි ඔබට ඒක විමර්ශනය වෙනවා ඇත්තේ. ඒක අධිකරණ සම්බන්ධ කාර්යයක් නෙවෙයි. හැබැයි අපි හැමෝම දන්නවා අපි පාරේ යනකොට අපිට සමහර ලාවට ජීවිතේ එක අත්දැකීමක්වත් එහෙම තියෙන්න පුළුවන්. හැබැයි මේ ආයතනවල අති බහුතරයක් හොඳ නිලධාරීන් කියන එක තමයි රාජ්‍ය නිලධාරීන්ගෙන් අපි නිරීක්ෂණය කරලා තියෙන්නේ. ඒක නිසා අපිට විශ්වාසයක් තියෙනවා යම් සිද්ධියක් වුණොත් පැමිණිලි කරන්න අංක දීලා තියෙනවා. අධිකාරී ජනාධිපතිතුමාගේ ජනාධිපති කාර්යාලයේ ඉඳගෙන පොලිසියේ නියෝජ්‍ය පොලිස්පතිවරුන් ඉඳලා එහෙම ක්‍රමවේදයක් තියෙනවා. ඉතින් ඒ වගේම මේ සමස්ත ආයතනවල හැම නිලධාරීම දූෂිත අය නෙවෙයි. ගොඩක් අය හොඳයි. නමුත් අපිට සමහරලාට ජීවිතේ එක අත්දැකීමක් හරි තියෙනවා නම් මාර්ගය ගමන් කරනකොට අපි පූර්ණ නිගමනයක ඉන්නවා. මගේ අදහස නම් විශාල පිරිසක් හොඳයි. ඒක නිසා අපිට යුක්තිය පැසඳලීමට මූලික කටයුතු කරන පොලිස් නිලධාරීන්ගේ අපි බලාපොරොත්තු වෙනවා. එහෙම අඩුපාඩු තියෙනවා නම් ඒගොල්ලෝගේ ඉහළ නිලධාරීන්ට පැමිණිලි කරලා මේක නිවැරදි කරගන්න පුළුවන් කියන එක. හොඳයි. නීතිය යම් ආකාරයක නීතියත් අක්‍රමිකතාවයක් සිද්ධ වෙනවා නම් ඒ පිළිබඳවත් නීතිය ක්‍රියාත්මක කරන මහ ජනතාවට ඉදිරිපත් වෙන්න පුළුවන් කියන කාරණාව තමයි එතන දිස්මත් වෙන්නේ. දැන් පෙරවරු 7යි විනාඩි 17යි ස්වදේශීය සේවය ඔස්සේ ඔබ සම්බන්ධව සිටින්නේ සුභාරති සංකතන මණ්ඩපයට. මුහුණු ආවරණයයි මීටරේ දුරයි කොරෝනා ඈතට ගෙනියන්න ඔබට කරන්න පුළුවන් පුංචිම දෙයක්. මේ වසංගත රෝග විද්‍යා අංශයේ විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා. අපිට එළියට යන්නම වෙනවා, සමාජයට යන්න වෙනවා. අපි සම්පූර්ණයෙන්ම ඉන්න බෑ. ඒ යනකොට අපි දැනගන්න ඕන මේ පුද්ගල දුරස්ථ භාවය තියාගන්න. මේ මීටර එක දුරස්ථ භාවය තියාගන්න ඕන මේ රෝගය පැතිරෙන්න තියෙන අවස්ථාව ඉතාමත්ම අවමයි. ඉතින් ඒක නිසා පුළුවන් හැම අවස්ථාවකදීම මේ සමාජයේදී මේ මීටර එක දුරස්ථ භාවය මගතොටේදී වෙන්න පුළුවන්, වාහනයකදී වෙන්න පුළුවන්, කඩපොලකදී වෙන්න පුළුවන්, නැත්නම් කාර්යාලයකදී වෙන්න පුළුවන්, පන්සලකදී පල්ලියකදී වෙන්න පුළුවන්. මේ හැම අවස්ථාවකම මේ දුරස්ථ භාවය අපි තියාගන්න ඕන. ජාතික ගුවන් විදුලියේ ප්‍රවෘත්ති හා කාලීන වැඩසටහන් අංශයේ මතක් කිරීමක්. අපේ රටේ විශේෂයෙන්ම නඩු පිළිබඳව කතා කරනකොට ප්‍රමාදයන් පිළිබඳව ජනතාව මැසිවිලි නගනවා. කොවිඩ් වසංගතයත් එක්ක කිසියම් ආකාරයක මෑත කාලයේ නඩු ක්‍රියාවලිය කාර්යක්ෂම කරන්නට උත්සාහ කළත් යලිත් ඒවා අඩපණ වෙන තත්ත්වයක් එහෙම නැත්නම් කාර්යක්ෂම කිරීමේ හැකියාවක් නැතිකම නඩු කල්යාමේ තත්ත්වයක් පැන නැගී තිබෙනවා. අපිත් එක්ක මේ වෙලාවේ දුරකථන ඔස්සේ සම්බන්ධ වෙනවා ශ්‍රී ලංකා නීතිඥ සංගමේ සභාපති ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා. නීතිඥතුමනි, දැන් විශේෂයෙන්ම කොරෝනා සමයේ කොහොමද නඩු කටයුතු කාර්යක්ෂම කිරීම සඳහා සැලසුම් කරලා තියෙන්නේ? සුබෝදෑසනක්. ඉතාමත් කාලෝචිත ප්‍රශ්නයක් ඔබතුමිය මට යොමු කරුවේ.
ඇත්ත වශයෙන්ම මේ කොරෝනා කියන ආසාදිත තත්ත්වය නීතිඥ සංගමය විසින් මේ වසරේ ආරම්භයේදීම පටන් යම් ක්‍රියාමාර්ග ගත්තා අධිකරණ අමාත්‍යාංශයත් එක්ක එකතු වෙලා. දැන් කොරෝනා කියන වසංගතය සම්බන්ධයෙන් මට ප්‍රකාශ කරන්න පුළුවන් දෙයක් තමයි අනිවාර්යයෙන්ම මේ වසංගත තත්ත්වය මත ආසාදිත තත්ත්වය මත කටයුතු කරන්න අපි පුරුදු වෙන්න ඕනේ. ඒ සම්බන්ධයෙන් කිසිම තර්කයක් නැහැ. මොකද මේකට එන්න තක්කෝ යම් කිසි පිළියමක් සොයා ගන්න තෙක් මේ තත්ත්වය විтин විට ඉස්මතු වෙන්න පුළුවන්. ඒ වගේම ඒ තත්ත්වය මත අධිකරණමය කටයුතු කරනකොට අපි මුලින්ම හඳුන්වලා දුන්නා ගරු අග්‍රවංශ කාර්යතුමත් අධිකරණ සේවා කොමිෂන් සභාවත් අභියාචනාධිකරණ ගරු සභාපති විනිශ්චයකාරතුමත් එක්ක එකතු වෙලා අනිකුත් විනිශ්චයන්ත් එක්ක එකතු වෙලා යම් ක්‍රමවේදයක්. දැන් ඔබතුමිය ඉස්සෙල්ලා සඳහන් කරා නඩු ප්‍රමාද වීම කියන එක සම්බන්ධයෙන් නොයෙකුත් විශේෂ හේතු තියෙනවා. ඒ හේතු අපි විශ්ලේෂණය කරලා බලන්න ඕනේ. මේ දැනට වර්තමානයේ සම්බන්ධයෙන් වර්තමාන ගරු අධිකරණ ඇමතුමා විසින් ඒ සම්බන්ධයෙන් ඉතාමත් ක්ෂණිකව පියවරක් රැගෙන යමින් පවතිනවා විශේෂයෙන්ම නීති සංගමයේ සහයත් ඇතිව. දැන් කොරෝනා තත්ත්වය යටතේ කතා කරනකොට අපි මුලින්ම යම් චක්‍රලේඛ කීපයක් නිකුත් කරනු ලැබුවා. ඒ වගේම අධිකරණ සේවා කොමිෂන් සභාවත් චක්‍රලේඛ කීපයක් යොමු කරනු ලැබුවා. ඒ කියන්නේ දැනට වර්තමානයේ ක්‍රියාත්මක වන තත්ත්වය දැන් අද ඉතාමත් සුවිශේෂී දවසක්. මොකද අද වෙනකොට අපි දන්නවා අපේ අධිකරණ ශාස්ත්‍රයේ කේන්ද්‍රස්ථානයේ වශයෙන් කලකින කිසල්වත් පොලිස් බල අධිකාරී ප්‍රදේශය තුළ පිහිටුන අලුත්කඩේ උසාවි සංකීර්ණයට පවා දැන් වර්තමානයේ අන්දනීය පැනීමක් සිදු කරලා තියෙනවා. දැන් මෙවැනි අවස්ථාවකදී අත් වශයෙන්ම අපි තාක්ෂණය උපයෝගී කරගන්න ඕනේ. තාක්ෂණය උපයෝගී කිරීම තුළින් සාමාන්‍යයෙන් සමහර පියවරවල් තියෙනවා අධිකරණයේ නීතිඥවරුන්ට ඒ පියවරවල් ඉටු කිරීමේදී භෞතිකව අධිකරණයේ පෙනී සිටීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. විශේෂයෙන්ම ලිඛිත දේශන ගොනු කරනකොට. අපි ක්‍රමවේදයක් ඇති කරන්න ඕනේ. පැමිණිල්ලක් ගොනු කරන අවස්ථාවේ පටන් සියලුම උත්තරවාද ගොනු කරන අවස්ථාවේ පටන් ඒ වගේම ලිඛිත දේශන ඒ වගේ ලේඛන ගොනු කරන අවස්ථාව විද්‍යුත් තැපැල් මාර්ගයෙන් හෝ සමාන ක්‍රමයකින් හඳුන්වා දෙන්න. ඒ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ රීතීන් සංශෝධනය වෙනවා. මොකද විශේෂයෙන්ම අධිකරණමය කටයුතු වල අභියාචනාධිකරණය, ගරු ශ්‍රේෂ්ඨාධිකරණය, ඒ වගේම ප්‍රතිශෝධන හා රිට්ටාඥා නිකුත් කරන්නා වූ පළාත්බද මහාධිකරණයට අදාළ වෙන්නේ 1978 මුලින්ම හඳුන්වා දෙනු ලැබුවා. ඊට පස්සේ 1991 සංශෝධනය කරනු ලැබුවා. ඊට පස්සේ වර්තමානයේ 2014 සංශෝධනය කරනු ලැබුවා ශ්‍රේෂ්ඨාධිකරණ රීතීන්. මේ රීතීන් අනිවාර්යයෙන්ම සංශෝධනය වීමක් අවශ්‍යයි. ඒකෙන් නීතිඥවරුන්ට අත් වශයෙන්ම තමන්ගේ සේවාදායකයන් වෙනුවෙන් දිගටම කටයුතු කිරීමේ හැකියාව ලැබෙනවා. ඒ වගේම විද්‍යුත් තැපැල් මාර්ගය උපයෝගී කරගත්තොත් එතකොට මම දකින දේ තමයි ඒ විද්‍යුත් තැපැල් මාර්ගය තුලින් ලිඛිත දේශන ඒ වගේම ලේඛන ගොනු කිරීමට ප්‍රවණතාවයක් අපි ඇති කරගන්නවා. ඒක තමයි මගේ මතය. හොඳයි. බොහොම ස්තුතියි ශ්‍රී ලංකා නීතිඥ සංගමේ සභාපති ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතායි. අධිකරණ අමාත්‍යාංශ ලේකම් නීතිඥ ප්‍රියන්ත මායාදුන්න මහතා මැදිරි රේන්දි සිට මේ සාකච්ඡාව හරවත් කරන්නේ. නීතිඥතුමනි, ඇත්තටම නඩු ප්‍රමාද වන්නේ මෙන්න මේ කාරණා නිසා පෙළගැස්මකින් හඳුනාගෙන තියෙන්නේ කොහොමද? ඔව්, ප්‍රධානම කාරණේ තමයි ලෝකයේ ජනගහනයෙන් නඩු අහන්න ඉන්න මිනිසුරු සංඛ්‍යාව ගත්තොත් එහෙම. බොහෝ රටවල් එක්ක ගත්තොත් එහෙම අපි ඉතා පහළ මට්ටමක ඉන්නේ. සමහර රටවල් වල ජනගහනය මිලියන එකට නීතිඥ මහතුරු 75 දෙනෙක් ඉන්නවා. සමහර රටවල් වල 60ක් 50ක්. අපේ අසලස ඉන්දියාවෙත් 20ක් ඉන්නවා. අපේ ඉන්නේ 15 දෙනයි. ඒතකොට නඩු සංඛ්‍යාවට සාපේක්ෂව අපේ නීතිඥ මහතුරු වැඩි වෙලා නැහැ. ඒක නිසා මෙහි ආරම්භයක් විදියට අපි ගරු අමාත්‍යතුමා රජය අතිගරු ජනාධිපතිතුමාත් එක්ක සාකච්ඡා කරලා මේ 20 වෙනි සංශෝධනයෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණයේ ගරු විනිසුරු තුමන්ලාගේ සංඛ්‍යාවත් අභියාචනාධිකරණයේ ගරු විනිසුරු සංඛ්‍යාවත් තුමන්ලාගේ සංඛ්‍යාවත් වැඩි කරනු ලැබුවා. මේ විදියට පහළ අධිකරණ මුල් අවස්ථා අධිකරණ දක්වාම විනිසුරුවරුන්ගේ සංඛ්‍යාව ඉතා ඉක්මනින් අපිට වැඩි කරන්න සිද්ධ වෙනවා. ඒ වගේම උසාවි සංඛ්‍යාව ලංකාවේ නඩු ප්‍රමාණයට ගැලපෙන ප්‍රමාණයට උසාවි සංඛ්‍යාව වැඩි කරන්න වෙනවා. සමහර විශේෂ උසාවි, ඒ කියන්නේ ළමයින්ගේ අපචාර සම්බන්ධයෙන් තියෙන නඩු සම්බන්ධයෙන්, වාණිජ නඩු සම්බන්ධයෙන්,
ඒ වගේ විශේෂ අධිකරණ ආයෝජන සම්බන්ධයෙන් විශේෂ අධිකරණ ආරම්භ කරන්න අවශ්‍ය වෙලා තියෙනවා. ඉතින් මේවට අවශ්‍ය ප්‍රතිපාදන ලබන අයවැයෙන් ලබා දෙන්න අපට එකතු වෙලා තියෙනවා. ඒ අනුව දැනටමත් මේ 20 වෙනි සංශෝධනයෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණයේ ගරු විනිසුරුතුමාණන්ලාගේ සංඛ්‍යාව 15 දක්වාත් අභියාචනාධිකරණයේ විනිසුරුතුමන් සංඛ්‍යාව 20 දක්වාත් සභාපතිතුමා සහ විනිසුරුතුමන් ඇතුළුව වැඩි කරන්න නීති සම්පාදනය වුණා. ඒ ආරම්භයක් ඒ විදියටම මුල් අවස්ථාධිකරණ දක්වා නීතිඥවරුන්ගේ සංඛ්‍යාව වැඩි කරන්න බලාපොරොත්තු වෙනවා. ලංකාවේ වැඩියම දකින්නට ලැබෙන නඩු මොනවාද? එහෙම එකන සිවිල් සහ අපරාධ කියන වර්ග දෙකේම නඩු තියෙනවා. එකන නඩු දැනට ගත්තොත් එහෙම ගිය අවුරුද්දේ අන්තිම නඩු 7,65,000ක් විතර තියෙනවා ආසන්න වශයෙන්. මේ අංශ දෙකෙන්ම නඩු තියෙනවා. එතකොට දැන් ඔබ කිව්වා වගේ දැන් මේ මං කිව්වේ එක කොටසක් තමයි මේ සංඛ්‍යාත්මකව ගරු විනිශ්චයකාරවරුන්ගේ සංඛ්‍යාව අධිකරණ සංඛ්‍යාව අඩු එක. දෙවෙනි කාරණේ තමයි මේවට සහාය දෙන ආයතනවල තියෙන ධාරිතාව. දැන් උදාහරණයක් ගත්තොත් එහෙම රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව 2015 අවුරුද්දේ මද්ද්‍රව්‍ය සම්බන්ධයෙන් 6,800ක් විතර වාර්තා ඉල්ලනවා. දැන් මද්ද්‍රව්‍ය වැටලීම් වැඩි, පරීක්ෂණ වැඩි. දැන් මේ අවුරුද්දේ ඔක්තෝබර් මාසෙ වෙනකොට වාර්තා 15,000ක්. එතකොට දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලය පහසුකම් පර්යේෂණාගාර මේ පරීක්ෂණයක් කරනවා කියන්නේ ටක් ගාලා කරන්න පුළුවන් යන්නේ ඒ නිශ්චිත කාලයක් තියෙනවා. හැබැයි ඒවා එක සැරේට වැඩි වුණේ නැහැ. ඒතකොට දැන් මේ අවුරුද්ද තමයි ඒ කාර්ය මණ්ඩලය වැඩි කරගත්තේ තවත් පරීක්ෂණ නිලධාරීන් ප්‍රමාණයක් 20 ගණනක් බඳවාගත්තා. මේ විදියට දැන් මේකට මොකද්ද කරන්නේ? එතකොට අපි දැන් දෙපාර්තමේන්තුවත් එක්ක කතා කළා අපට පුළුවන් ද සේවා මුර දෙකක් කරන්න. උදේවරුෙත් වැඩ කළා රැත් වැඩ කරන්න. මොකද මේ ප්‍රමාණය අපි අඩු කරගන්න ඕන. හැබැයි ඉතින් දැන් මේ කොවිඩ් තත්ත්වයන් වල යම් සේවකින්ගේ පැමිණීම ගෙන්වා ගැනීමේ අපහසු තියෙනවා. නමුත් දැන් මේකත් එක හේතුවක්. අනිත් එක තමයි තාක්ෂණය. දැන් අපේ අර නීතිඥ සංගමයේ ගරු සභාපතිතුමා කිව්වා වගේ එතුමාලා විශාල සහයෝගයක් ගරු අමාත්‍යතුමාටත් අමාත්‍යාංශයටත් ලබා දෙනවා යල්පැන ගිය නීති පද්ධතිය සකස් කරන්න. ඒ උප කමිටු ගොඩක් දාලා තිනවා සිවිල් නීතිය සම්බන්ධයෙන්, අපරාධ නීතිය සම්බන්ධයෙන්, ඊළඟට වාණිජ නීති සම්බන්ධයෙන් මේවා ප්‍රතිසංස්කරණය කරන්න. මේවට අවශ්‍ය සහාය නොමිලේ උගත් නීතිඥ මහත්තුරු අපිට අනුකමිටුවට ලබා දීලා තියෙනවා නීතිඥ සංගමෙන් සහ අනෙකුත් ආයතන වලින් ගරු විනිශ්චයකාරතුමන්ලත් ඒවත් වැඩ කරනවා. ඉතින් මේ විදියට එක පැත්තකින් යල්පැන ගිය නීති ප්‍රමාණය දැන් උදාහරණයක් ගත්තොත් එහෙම දැන් මද්ද්‍රව්‍ය නඩු සම්බන්ධයෙන් අපි ගත්තොත් එහෙම අපේ තියෙනවා ප්‍රජා විශෝධනය කියලා එකක්. ඒ කියන්නේ ප්‍රජාව තුල තියලා gedara තියලම මෙයා පුනරුත්ථාපනය කරගන්න හිරගෙදෙට්ට නැත්නම් රිමාන්ඩ් එකට මේකට යවන්න නැතුව. ඒතකොට දැන් මේක සම්බන්ධයෙන් දැන් තියෙන නීතියේ තියෙන්නේ ඒ අදාළ පාර්ශ්ව ඉල්ලීමක් කරොත් විතරයි ඒක කරන්න පුළුවන්. හැබැයි දැන් අපි මේක හඳුනාගත්ත නීතිය සංශෝධනය කරන ගරු මහේස්ත්‍රාත්තුමාට තේරෙනවා නම් මේ ළමයාගේ නැත්නම් මේ කාන්තාවගේ යහපැවැත්ම සම්බන්ධයෙන් වඩා සුදුසුයි පුනරුත්ථාපනට යවන්න කියලා ඉල්ලීමක් නොකරත් මෙයා යවන්න. ඒ වගේ සමහර දික්කසාද නීතිය සම්බන්ධයෙන් ගත්තොත් එහෙම දික්කස් නඩුවක කාලය ගොඩක් ගත වෙනවා. වෛවාහික වරදක් ඔප්පු කරගන්න සිද්ධ වෙනවා. නමුත් මේ නීති පිළිබඳ සමාලෝචනයක් තියෙනවා. දෙදෙනා විවාහයෙන් දැන් අපේ උඩරට නීතිය තියෙන්නේ එහෙම. දෙන්නගේ කැමැත්තක් නැත්නම් එක දිගට වෛවාහික නිවසේ විවාහය පවත්වාගෙන යන එයා අවුරුද්දක් ඒ නිවසේ බැහැරව ඉන්නවා නම් ප්‍රාදේශීය ලේකම්වරයා රෙජිස්ට්‍රාර්වරයා විදිහට දික්කසාද දෙනවා. ඒක තමයි අපේ උඩරට සිංහල නීතියේ පදනම් වෙලා තිබ්බේ. එතකොට අපිට පුළුවන් ද යම් කිසි කාල පරිච්ඡේදයක් දීලා අවුරුදු දෙකක් වගේ කාලයක් වෛවාහික නිවසෙන් පිට වෙලා ඉන්නවනම් දෙදෙනා තවදුරටත් විවාහය පවත්වාගෙන යන කැමැති නම් දෙදෙනාගේ කැමැත්ත මත දික්කසාදය ලබා දෙන්න. මේ වගේ කතිකාවල් ගොඩක් තියෙනවා. ඒව පටන්ගෙන තියෙන්නේ. ඒ අනුව සමහර නීති වෙනස් කරාට පස්සේ ඇත්තටම නීතිය යුක්තිසලිමේ ක්‍රියාවලිය තවත් පහසු කරන්න පුළුවන්. හොඳයි අපි දුරකථන ඇමතුමක් තියෙනවා බලලයිමු. අයිබෝවන් මම කතා කරන්නේ උපරිමාධිකරණයේ ප්‍රශ්නයක් ගැන. දැන් උපරිමාධිකරණයේ නඩු විභාගයකට ගන්නේ උපරිමාධිකරණයේ නඩු පවරා තියෙන අනුපිළිවෙලට. නමුත් ඒ අනුව බලනකොට උපරිමාධිකරණයට එන්නේ ඉස්සෙල්ලා අවුරුදු 30 40 තිබිච්ච නඩු තමයි සමහර නඩු උපරිමාධිකරණයට ෆයිල් කරනකොට කාලයක් ගිහිල්ලා. නමුත් අර ඒ කාල පරාසය කල් ගිය නඩුවට අපිට කරුණා කරලා පිළියමක් ගන්න බැරිද? ඒක ඉක්මන් කළා කරගන්න පුළුවන් අවස්ථාවක් මොකක් හරි. හොඳයි පැහැදිලි ඔබේ ප්‍රශ්නය. අපි තව දුරකථන ඇමතුමක් තියෙනවා ඒකටත් සවන් දිලෙමු. අයිබෝවන් ලේකම්තුමනි මගේ නම ජයසිරි සමරතුංග.
දැන් ඔබතුමා ප්‍රකාශ මුලදීම ආරම්භයේදී ප්‍රකාශ කළා මේ ආයෝජකයන්ට ඇති වෙන ගැටලු. එතකොට න්‍යායිති පද්ධතිය ඒ කාර්යක්ෂම ක්‍රියාත්මක වීම ඊටාම වැදගත් කියලා ඉවර වෙලා. එතකොට මුළු ලෝකෙම මගේ දැනගැනීම හැටියට ලංකාවේ වාණිජ ගැටලු විසඳීම සඳහා අද පිළිගත් සම්ප්‍රදාය තමයි උසාවියට ගිහිල්ලා ප්‍රමාදය වළක්වා ගැනීම සඳහා බේරුම් කරන ක්‍රියාවලිය. එතකොට අපේ ලංකාවේ 50ක් තියෙනවා. එක්සත් ජාතීන්ගේ අපි ඒක අනියුක්ත කරලා ඉවල මුළු ලෝකේ ඕනම ආයෝජකයෙකුට මෙහි ඇවිල්ලා බේරුම් කරන ක්‍රියාවලිය තුල ගන්න ලැබෙන තීන්දුව මේ වෝඩ් එක ලෝකේ ඕනම රටක අධිකරණය ලවා ඒක බලාත්මක කරන්න පුළුවන් තත්වයකට අපි මේ බැඳිලා ඉන්නවා. එතකොට මේ ගැන ලංකාවේ ඉන්න වෙළඳ ප්‍රජාවවත් ඒ වගේම සාමාන්‍යයෙන් සම්ප්‍රදායකනුකූල හැම ගිවිසුම් කොන්දේසියකම බේරුම් කරන ගිවිසුම මේ තියෙනවා. එතකොට මේ ගැන දැනුවත් භාවයක් නැහැ. අපේ මේ විදේශීය ආයෝජකයන්ත් එක්ක අපේ රටේ තියෙන දෙපාර්තමේන්තු සහ අනිත් ආයතන එළමෙන ගිවිසුම් වල තියෙන මේ බේරුම් කරන කොන්දේසිය ඔබතුමාගේ ගැටලුව කියන්න අපිට. ඔබතුමාට ඒ නිසා මේ දැනගත් මේක ඇත්ත වශයෙන්ම බේරුම් කරන ක්‍රියාවලියත් නෛතිකම තමයි. එතකොට මම කෙටියෙන් කියන්නම්. ඒක ඒ නිසා මේක දැනුවත් භාවය ඇති කිරීම සඳහා ජාතික බේරුම් කරන මධ්‍යස්ථානයත් එක්ක යම්කිසි ක්‍රියාවලියක් ඔබතුමා ආරම්භ කරනවා නම් හොඳයි. ඒකට ඔබතුමා හොඳයි. බොහොම ස්තුතියි. පැහැදිලි. ඊටමත් කෙටියෙන් පැහැදිලිව निराවුල්ව ඔබේ ගැටලුව ඉදිරිපත් කරන අපිට සම්පත්ධාරයාගෙන් විශාල කරුණු ප්‍රමාණයක් ලබා ගන්න පුළුවන්කමක් තියෙනවා ලේකම්තුමනි. ඒ ගැටලු දෙකට. ඔව් පළමුව කිව්වේ ඉහළ අධිකරණවල තියෙන ඒ කියන්නේ අභියාචනා නඩුවල ප්‍රමාදය ගැන. අපි ඒක පැහැදිලිවම හඳුනාගත්තු කරුණක්. ඒක නිසා අධිකරණ සේවා කොමිසම සභාව අපි සියලුම දෙනා දන්නා මේ කාරණේ. ඒක නිසා තමයි තාම කඩිනමින් මේ తీරන ඔබ දන්නවා අනුක්‍රම ව්‍යවස්ථාවක් වෙනස් කරන්න ඕන නීති ගරු අගවිනිසුරුතුමා මේ විනිසුරුතුමන්ලා සංඛ්‍යාව වැඩි කරනවා නම් ඉහළ අධිකරණවල. ඒක නිසා මේ 20 වෙනි සංශෝධනයේ කමිටු අවස්ථාවේදී මොකද ඒක කඩිනමින් කළ යුතුයි කියලා හඳුනාගත්තු නිසා පාර්ලිමේන්තුවේදී මේ 20 වෙනි සංශෝධනෙම නැත්තම් අපිට අලුත් පාර්ලිමේන්තු ව්‍යවස්ථාව අපි හදන්න පටන්ගෙන තියෙන්නේ. මුල්ලේදී අපිට අදහස තිබුණේ අලුත් ව්‍යවස්ථාව සම්පාදනයේදී මේක ඇතුළත් කරමු කියලා. නමුත් ඒකටත් අවුරුද්දක්වත් කාලය ගත වෙන නිසා මේ ප්‍රශ්නේ කොච්චර අපි ගරු අමාත්‍යමත් රජයත් අධිකරණ සේවා කොමිසමත් මේක ගැන සලකා බලන නිසා අපි ඉතාම ඉක්මනින් මේකේ පාර්ලිමේන්තුවේ කමිටු ස්ටේජ් එකේදී විනිශ්චය සංඛ්‍යාව වැඩි කරා. ඒ අනුව ඒ සංයුතිය වෙනස් කරා. ඊට පස්සේ අපි ඒකට අදාළ ඉක්මනින් දැන් මේ අධිකරණ සංඛ්‍යාව වැඩි කරන්න ඕන අභියාචන අධිකරණ සංඛ්‍යාව. එතකොට අපි විශ්වාස කරනවා සාධාරණ කාලයක් තුල මේ අභියාචන අධිකරණෙත් ශ්‍රේෂ්ඨ අධිකරණෙත් එකතු වෙලා තියෙන නඩු ටික අහන්න පුළුවන් කියන එක. දෙවෙනි කාරණය ඇහුවේ ඇත්තටම බේරුම් කරන මධ්‍යස්ථාන. මේක ඉතාමත් අත්‍යවශ්‍ය ක්‍රමයක් සහ මේ අර එතුමා කිව්වාගේ ආයෝජන සම්බන්ධයෙන් ඉතාම වැදගත් දෙයක්. ඇත්තටම ලංකාවේ පසුගිය රජයේ සමයේ බේරුම් කරන මධ්‍යස්ථානයක් ආරම්භ කරලා තියෙනවා. අවාසනාවකට වගේ ඒක සක්‍රිය කරන්න පුළුවන්. ඒක මොකද ඒක මේ රාජ්‍ය ආයතනයක් යටතේ තියන්න බෑ. ඒක ස්වාධීනව පවත්වාගෙන යන්න ඕන. දැනට ඒක ස්ථාපිත කරලා තියෙනවා. නමුත් එතුමා කිව්වා වගේ මේ පිළිබඳ දැනුවත් කරලා මේක සක්‍රිය කරන්නේ කොහොමද කියන එකට ගරු අමාත්‍යතුමා විසින් කමිටුවක් පත් කරලා තියෙනවා. මාසයක් ඇතුළත ඒ වාර්තාව ලබා ගත්ත ගමන් අපේ බේරුම් කරන මධ්‍යස්ථානය වඩාත් හොඳ ප්‍රධාන විධායක නිලධාරියෙක් යටතේ සක්‍රිය කරන්න අපි අමාත්‍යාංශ විදියට බලාපොරොත්තු වෙනවා. අපේ රටේ නඩු ප්‍රමාද වන්නේ ඇයි කියන කාරණාව පිළිබඳව තමයි අද අපි කතා කරන්නේ. ඔබට පුළුවන් අපට සවන් දෙන්නට 91.7 91.9 FM තරංග බලාවන් ඔස්සේ www.slbc.lk වෙබ් අඩවිය ඔස්සේ ඔබට පුළුවන් අපට සවන් දෙන්නට. දැන් පෙරරු 7යි විනාඩි 33යි. අපි ත්‍රස්තවාදය නිමා කරපු රණවිරුවෝ. එදා අපි ගැන ඔබ විශ්වාස කළා. අදත් අපි ගැන ඔබ විශ්වාස කරන බව අපට විශ්වාසයි. COVID-19 අපේ රටෙන් තුරන් කරන්න නිරෝධායනය වන ඔබ අපට විරුවෙක්, වීරවරියක්. අපි අපිටම ආදරය කරමු. අපි අපේ රට ආරක්ෂා කරමු. මේ යුද හමුදාපති ලුතිතන් ජෙනරාල්
ශවීන්ද්‍ර සිල්වා මහතා. කොරන්ටයින් කියන එක අහලා තිබ්බට මෙහෙම දන්නේ නැහැ. අතිගරු ජනාධිපතිතුමා මට කතා කරලා කිව්වා ශවෙන්ද්‍ර නිරෝධායන මධ්‍යස්ථානයක කොරන්ටයින් එකක් හදන්න ලෑස්ති කරන්න දියදාලා කියලා. ලෝකේ ප්‍රථම රට නිරෝධායන හමුදාවට බාර දුන්නා. දැනට 51000කට අධික සංඛ්‍යාවක් ලංකාවේ නිරෝධායන කරලා තියෙනවා. මේ නිරෝධායන කරපු ඔක්කොම ත්‍රිවිධ හමුදායට. ඒකේ ත්‍රිවිධ හමුදාවෙත් 85%ක් පමණ යුද හමුදාවේ. නිරප්පුවේ ඉඳලා ටූත්බ්‍රෂ් එකේ ඉඳලා කන්න බොන්න එක දීලා රැක බලා ගන්න. එතකොට අපේ හමුදාවල මේ නිරෝධායනට කියලා අපි හදාගෙන හිටපු තැන නැහැ. අපේ ඇඳ අපේ කොට්ටේ දීලා අපි බිම බුදියලා තමයි මේවා දීලා තියෙන්නේ. ඉතින් එහෙම කරලා පටන් අරන් මේකට දින දින සියලුම පහසුකම් අපි හමුදාවලට පුළුවන් ආකාරයට දීලා තමයි රැක බලා දෙන්නේ. රටේ ජනතාව අපිට හැවුම්කම් දෙන තත්ත්වයක් තිබෙනවා. ඒ මොකද්ද තිබෙන ගෞරවයේ හින්දා. අපි කරලා පෙන්නලා තිබෙන හින්දා. අපේ විශ්වාසයෙන් හින්දා. ඉතින් ඒකින්ද ත්‍රිවිධ හමුදාව කෙරේ මේක තිබෙන්නේ. හමුදාව ඔව් එදත් කරනවා අදත් කරනවා. අපි කොවිඩ් සම්බන්ධයෙන් පැවතින තුරු අපි හමුදාව මේ රටේ ජනතාව ඒ වගේම රට ආරක්ෂා කරන්න යුතු ඕනම අවස්ථා ඉදිරියට වෙලා මේ කටයුතු සිදු කරනවා. ජාතික ගුවන් විදුලියේ ප්‍රවෘත්ති හා කාලීන වැඩසටහන් අංශයේ මතක් කිරීමක්. කොවිඩ් වසංගතයත් එක්ක එය මැඩ පැවැත්වීමෙහි රජයේ වැඩපිළිවෙලත් එක්ක ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරන යුද හමුදාපති ලුතෙතන ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මැතිතුමා අපි පටිගත කරන හඬපටයක් එසේ යවුව වගේම සජීවීව දුරකථන ඔස්සේ අපි දැන් සම්බන්ධ කරගන්නවා. යුද හමුදාපතිතුමනි මේ වෙන විට කොවිඩ් වසංගතයේ වර්තමාන තත්ත්වය මොකක්ද? වර්තමාන තත්ත්වයේ 25 වෙනිදා කොයිදා සාධිතයන් 350ක් වාර්තා වුණා. ඉන් 36 දෙනෙක් නිරෝධායන මධ්‍යස්ථාන තුලින් අනිත් කට්ටිය 312ක්ම මේ පෑලියගොඩ පක්ෂය වෙළඳ සංකීර්ණය හා සම්බන්ධ වෙච්ච ඍජුවම ඒ හා සම්බන්ධ වෙච්ච අවුලුන් කරපු PCR පරීක්ෂණ වාර්තා ලැබිලා තියෙන්නේ. ඒකෙන් ඒ සංඛ්‍යාවෙන් 159ක් වාර්තා වෙන කොළඹ ප්‍රදේශයෙන් මට්ටක් කුලියෙන් 32 දෙනෙක් පමණ මෝදර බොරැල්ල ග්‍රෑන්ඩ් පාස් ඒ වගේම මිනුවන්ගොඩ සීදුව ජායල දෙමටගොඩ මේ ආදී වශයෙන් තමයි වාර්තා වෙන්නේ. ඊට අමතරව 3 දෙනෙක් පිටරට වලින් ආපු අර මුහුදු නැව්වල ඉඳලා බහින පිටරට ජාතිකයන් ආකාරයෙන් 3 දෙනෙකුත් වාර්තා වෙනවා. දැන් විශේෂ සාමාන්‍යයෙන් ප්‍රදේශවලට ඇඳිරි නීතිය සෞඛ්‍යමය ඇඳිරි නීති පැනවෙමින් පවතිනවා. සමහර පිරිස් විමසිල්ලෙන් ඉන්නා කොයි ප්‍රදේශෙක කොයි මොහොතේ ඇඳිරි නීතිය පැනවේද කියන කාරණාව පිළිබඳව. දැන් ඊට වඩා අද වන විට කොළඹ ප්‍රදේශයේ ඇඳිරි නීති ක්‍රියාත්මක වෙන ප්‍රදේශ ප්‍රමාණය වැඩි. මේ සම්බන්ධව ක්‍රියාත්මක වීමේ අද දවසේ ක්‍රියාවලිය කොයි ආකාරයෙන්ද සැලසුම් කරලා තියෙන්නේ? දැන් මෙහෙමයි මේ නිරෝධායන ඇඳිරි නීතිය දැන් රටේ මිනිස්සුත් අපිට ගොඩාක් කට්ටිය කතා කරලා සමහර අය වුන් කියනවා මුළු රටම ලොක්ඩවුන් කරන්න නැත්තේයි කියලා අහනවා. ඒත් එක සමහර ඊට ලොක්ඩවුන් එකට නෑ යන්න එපා අපිට බොහොම අමාරුයි. අපේ මේ රාස්තා නැතුනොත් අපිට කන්න බොන්න විදියක් නැහැ වගේ ප්‍රශ්නත් කියනවා. දෙපැත්තක් තියෙනවා. දැන් ප්‍රථම වතාවේදී අපි සම්පූර්ණයෙන්ම රටක් අපි මේ සම්පූර්ණ මේ ගැන කිසිම අවබෝධයක් තිබෙන්නේ නැහැ අවස්ථාවේදී. නමුත් රටක් ලොක්ඩවුන් කරලා අපි මේක පාලනය කරගන්න ලැබුවා. මේ අවස්ථාවේදී යන්නේ මේ එපමණක් නෙවෙයි නිකන් ලොක්ඩවුන් කළා ඔක්කොමට රස්සා නැති කරගෙන සම්පූර්ණ ජීවන තත්ත්වෙ උඩ දාගැනීමක් නෙවෙයි. නමුත් මේ දෙපැත්තම සමබරව සෞඛ්‍යයට අපි විශේෂ තැනක් දෙමින් නමුත් අනිත් දේවල් පවත්වාගෙන යන ආකාරයමුත් තමයි කරගෙන යන්නේ. දැන් ඔබ දකින්න ඇති සමහරලාට දැන් ඔය කටුනායක වෙළඳ කලාපවල අපි වහන්න කරා. ඉතින් ඒ අවස්ථාවේ තවදුරටත් ඒක කරගෙන ගිහිල්ලා තියෙනවා. පරීක්ෂණ කළා ඕන් කොයි සාධනවල නැත්නම් කරගෙන යන්න පුළුවන් නම් අපේ විදේශ සම්බන්ධයෙන් කරන අපනයන දේවල් ඒ ආකාරයෙන් කරගෙන ගියා. දැන් අද ඔබතුමී ඇහුවේ කොහොමද කියලා. දැන් ඊයේ දිනේදී ප්‍රදේශ කීපයකට කොළඹ දිස්ත්‍රික් විතරක් එක අපි විශේෂයෙන්ම මේ රාජගිරිය නැත්නම් වැලිකඩ ප්‍රදේශ බොරැල්ල එකතු කරලු දුන්නා. ඒ පැත්තට කොටුව සහ පිට කොටුව මේ ආකාරයෙන් ඊයේ සවස් භාගයේ නිරෝධායන ඇඳිරි නීතිය යොදන්න කටයුතු කරා. මේ දැන් මේවා කරන්නේ ඇත්තටම දැන් අද ඒ කරපු එක අපිට පැහැදිලිව පේනවා. අද දිනේ ඇවිල්ලා තියෙන වාර්තාවලට අනුව කොයි දාසාදිත්‍යයන් හමුවන ප්‍රදේශ සහ ආශ්‍රිතයන් බහුල වෙන ප්‍රදේශ බලලා තමයි මේක පැතිර යාම වැළැක්වීමක සඳහා මේක කරන්නේ. ඒත් එක්කම අද දිනේ අපි නැවතත් විශ්ලේෂණය කරාම අනතුරුව පොදුරට දැන් ගම්පහ දිස්ත්‍රික්කයේ සමහර ප්‍රදේශ වලින්
අපිවත් කිරීමට සමහරලාට හැකියාවක් තියෙන්නත් පුළුවන්. ඒක අද බලන්න ඕනේ කරන ක්‍රමවේද අපි දාන ක්‍රමවේදයක් තියෙන ඒක අනුව බලන්න ඕන. නමුත් අදට මෙසේ අනිකුත් ප්‍රදේශ ලංකාවේ සෙසු ප්‍රදේශ කිරීමේ අවශ්‍යතාවයක් නැහැ. මේ වගේ යම් කිසි තත්ත්වයක් ඇවිල්ලා තිබෙනවා රත්නපුරේ කොටසක් එක ස්ථානික ගමක පමණක් ඉතින් ඒවා එහෙමොත් අපි හුදකලා කරමුට කටයුතු කරනවා. එසේ නොමැතිව නම් ප්‍රදේශයට අවශ්‍ය නම් පමණයි මේ ආකාරයෙන් නිරෝධා නීතිය ඇඳිලි නීතිය පනවන්න කටයුතු කරන්නේ. අද මේ උදෑසන වෙද්දී මෙහෙම තත්ත්වයක් නැහැ. බොහෝ දුරට අද දවස් භාගදී සමහරලාට ගමක් නගරයක් මේ ආකාරයෙන් එකතු වීමේ හැකියාව තිබෙනවා. හොඳයි බොහොම ස්තුතියි යුද හමුදාපතිතුමා ලොතිනන්ට් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මැතිතුමා කොවිඩ් සම්බන්ධව නිරන්තරයෙන්ම අපව දැනුවත් කරන ආරක්ෂක තත්ත්වය පිළිබඳ දැනුවත් කරන සෞඛ්‍ය තත්ත්වය රටේ පවතින තත්ත්වය පිළිබඳ ජනතාවට විමසිලිමත් වන නිරන්තරයෙන්ම ජාතික ගුවන්විදුලිය ඔස්සේ දැනුවත් කරන ඔබතුමා මහත් වූ සම්පතක් මේ වෙලාවේ. ඉතින් අපි නිරන්තරයෙන්ම ඔබව සම්බන්ධ කරගන්න බලාපොරොත්තු වෙනවා වගේම මේ කොවිඩ් පිළිබඳ වගේම සාමාන්‍ය තත්ත්වයන් රටේ ජන ජීවිතයට බලපාන කාරණා පිළිබඳව ඔබ දන්නා ස්වභාරතීන් අපි සාකච්ඡා කරනවා. දැන් පෙරවරු 7යි විනාඩි 39යි. අලුත් අලුත් සිතුවිලි වපුරා අලුත් අලුත් අදහස් අස්වතුරන ස්වදේශීය සේවයයි අලුත් ඇහැකින් ලෝකය දෙස බලනා ස්වදේශීය සේවයයි මේ ඔබේ ස්වදේශීය සේවයයි. අද ස්වභාරතී සංවාද මණ්ඩපය හරවත් කරන්නේ අධිකරණ අමාත්‍යාංශ ලේකම් නීතිඥ ප්‍රියන්ත මායාදුන්නේ මහතාවට දුරකථන ඇමතුමක් තියෙන අපි බලමු කවුද කතා කරන්නේ කියලා. අයබෝවන්. අයබෝවන්. මේ කතා කරන්නේ වනසිංහ කියලා එක්කෙනෙක්. මේ මගේ ඉඩම් නඩුවක් තියෙන මේ නඩුව අවුරුදු 27ක් වෙනවා. මේ නඩුවේ පැමිණිලිකාරයෝ 3 දෙනෙක් මිය ගිහිල්ලා. විත්තිකාරයෝ 2 දෙනෙක් මිය ගිහිල්ලා. එතකොට මේ නඩුවේ තීන්දුව ලැබෙන්නේ අපි පැමිණිලිකාරවත් විත්තිකාරවත් නෙවෙයි අපේ දරුවන්ට නෙවෙයි අපේ දරුවන්ගේ මුණුබුරන්ට තමයි හම්බෙන්නේ. එතකොට මේ නඩුව අපිට ඉක්මන් කරගන්න විදියක් නැද්ද පළවෙනි ප්‍රශ්නේ. දෙවෙනි ප්‍රශ්නේ මේ ලංකාවේ තියෙන ඉඩම් නඩුව. ඔයගොල්ලන්ට බැරි වේද මේ චක්‍රලේඛාට දෙලා මේ අඩු ගන්න අවුරුදු 5කින්වත් ඉවර කරන්න පුළුවන් වෙයි කියලා. හොඳයි. හොඳයි බොහොම ස්තුතියි ඔබේ අදහස පැහැදිලි. මෙන්න මේක තමයි ලේකම්තුමනි ගැටලුව. කෙනෙක්ගේ මුළු ජීවිත කාලෙම ඉඩම් නඩුවක් වගේ දෙයක් දැම්මොත් මුළු ජීවිත කාලෙම මිය දෙනකම්ම මේ ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. හැබැයි මේක වසර ගණනාවක් පරම්පරා ගණනාවක් ශ්‍රී ලංකාවේ පැවතිච්ච තත්ත්වයක්. දැන් ව්‍යවස්ථාවක් අලුත් කරගෙන යන අලුත් ව්‍යවස්ථාවක් පිළිබඳව අපි කතා කරන ලේකම්තුමනි මේ සඳහා ප්‍රතිපාදන වෙන් කිරීමේ හැකියාව මොකක්ද? ඇත්තටම ඉඩම් නඩු සම්බන්ධයෙන් බෙදුම් නඩු සම්බන්ධයෙන් ඒ වගේම කුලී නිවාස කුලී ගොඩනැගිලි සම්බන්ධයෙන් මේ සම්බන්ධයෙන් පවත්නා නීතිත් ගොඩක් යාවත්කාලන වෙන්න ඕන. ඒක නිසා ඒ සම්බන්ධයෙන් දැනටම ආරම්භ කරලා තියෙනවා කටයුතු අපිට. දැන් එක එක සිද්ධියට කියන්න බෑ මේ නඩු ඉක්මනට අහනවා කියලා. මොකද සංඛ්‍යාව බහුලයි. මේ ක්‍රමවේදය අතුලේ. ඉතින් මේ එක පැත්තකින් මේ ක්‍රමවේදය යථාවත් කරන්න නෛතික නීති යථාවත් වෙන්න ඕන. ඒකට දැනටම වැඩ කටයුතු ආරම්භ කරලා තියෙන එක ප්‍රමුඛ කාර්යයක් කරලා තිනවා. මේ ඉඩම් සහ මේ කුලී නිවාසයන් සහ කුලී ගොඩනැගිලි වල තියෙන ගිවිසුම් සම්බන්ධයෙන් ඇති වෙලා තියෙන අවුරුදු සම්බන්ධයෙන් පවත්නා නීති යථාවත්කරණය කිරීම අපේ නීති සම්පාදන වැඩපිළිවෙලේ ප්‍රමුඛ කාර්යයක් බවට පත් කරලා තියෙනවා. දෙවැනි කාරණේ තමයි මම කියන්න ඕන සමත ක්‍රියාවලිය සහ අර්ධ අධිකරණ බල ක්‍රියාත්මක කරන ආයතනවල සේවය. විශේෂයෙන්ම අපි කවුරුත් තේරුම් ගන්න ඕන කාරණයක් තමයි මේක සමහරලාට අපි සමහරව එකඟ වෙන්නේ නැති වෙයි. නමුත් අපි ඉපදිච්ච තැනයි අපි ජීවත් වෙන තැනයි සමහරලාට අපි මැරෙන තැනයි එකක් වෙන්නේ බොහෝ කලාතුරකින්. අපි ජීවත් වෙන සුළු කාලය තුළ අපි අවුරුදු 80ක් ජීවත් වෙනවා කියලා හිතුවොත් එහෙම අපි ඉපදිච්ච තැන ඉන්නේ නෙවෙයි. අපි ජීවත් වෙන්නේ තව තැනක. සමහරට අපි මැරෙන්නේ තව තැනක. හැබැයි අපි සමහර වෙලාවට පොඩි කාරණාවලට අවුරුදු ගණන් අන්තිමට නඩු කිව්වහම සමහරලාවට තීන්දුව වෙනවා දෙපාර්ශ්වයෙන් එකයිති නෑ. සමහර වෙලාවට. ඒක නිසා සමත ක්‍රියාවලිය කියන්නේ හොඳ විසඳුම් ක්‍රමයක්. රජයේ ඉඩම් සම්බන්ධයෙන් සමහරලාට ප්‍රාදේශීය ලේකම්වරයා ළඟ සමහර වෙලාවට පළාත් ඉඩම් කොමසාරිස්වරයා ගාව ගිහිල්ලා දෙපාර්ශ්වයට විසඳ ගන්න පුළුවන්කම තියෙනවා. බොහෝ කාරණා. ඊළඟට අනිත් සමත ක්‍රියාවලිය තුල අපි දෙපාර්ශ්වය දැන් උදාහරණයක් ගත්තොත් එහෙම ගිය අවුරුද්දේ සමත ක්‍රියාවලියෙන් 1,90,000කට වඩා නඩු විසඳලා තියෙනවා.
ඒක 70%ක් විතර ප්‍රමාණයක්. එතකොට දැන් දෙපාර්ශ්වය ඇවිල්ලා දෙපාර්ශ්වය තේරුම් අරගෙන මේ පොඩි දේ සමහර ඒවායි වටිනාකම ගත්තොත් එහෙම ඇත්තටම මේ නඩු කියන්න තරම් මෙච්චර කාලයක් මේ මිනිස්සු මොකට යනවද කියලා හිතනවා ඒ ප්‍රස්තුතයේ තියෙන වටිනාකම ගත්තොත් එහෙම. එතකොට අපි සේරම මේ පොළවේ ඉපදිලා ජීවත් වෙලා මැරිලා යන මිනිස්සු. ඒක නිසා බොහෝ කාරණා සමතය කරගන්න පුළුවන්. මේ සමත ක්‍රමවේදයේ සමත මණ්ඩල කමිෂන් සභාව ගරු විශ්‍රාම්ලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු හෙක්ටර් අපමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන්නේ. ඒ අනුව සමත මණ්ඩල පිහිටුවලා තියෙනවා. මම ගරු අමාත්‍යතුමා උපදෙස් දීලා තියෙනවා මේ සමත ක්‍රියාවලිය අතිගරු ජනාධිපතිතුමාගේ විශේෂ අපේ විශේෂ ප්‍රමුඛතා ලැයිස්තුවේ එකක් තමයි මේ සමත ක්‍රියාවලිය. ඒ කියන්නේ අධිකරණයට උසාවියට යන්නේ නැතුව ග්‍රාමීය මට්ටමින් විසඳ ගන්න පුළුවන් ක්‍රමවේදය. ඒක ශක්තිමත් කරන්න කියන එක අපිට විශේෂ ප්‍රමුඛතා යටතේ හඳුන්වලා දෙලා. ඉතින් අපි අදහස් කරන ලබන අවුරුද්දේ මේ සමත කරන සංඛ්‍යාව දෙගුණයක් කරන්න. එතකොට මේකේ දින දැනට 4ක් මාසෙකට රැස්නේ මේ දින ගණන වැඩි කරන්න. ඊළඟට මේකට යම් මට්ටමක ඉඩම් ආරවල් සුළු ඉඩම් ආරවල් විසඳීමේ බලතලත් ලබා දෙන්න. මොකද ගොඩක් කාරණා තියෙනවා අපේ අපිට කරුණු තේරුම් ගත්තහම ඊළඟට අපේ දෙමව්පියෝ වර්තමාන පරපුර ප්‍රශ්න දිහා බලන විදිය ගත්තහම සමහර වෙලාවට මේකේ ආර්ථික වටිනකම මොකද්ද මෙච්චර දුරට ගිහිල්ලා විසඳ ගන්න තරම් වටින දෙයක්ද මේක ඊට වඩා කතා කරලා අපි දෙගොල්ලන්ට මේක විසඳ ගන්න පුළුවන්ද කියන. ඉතින් අපේ විශ්වාසයක් තියෙනවා සමත මේසයට ගෙන්න ගත්තොත් දෙපාර්ශ්වය ලොකු විසඳුම් ක්‍රියාවලියක් කරන්න පුළුවන් බොහෝ කාරණාවල කියන්නේ. හොඳයි. මේ වගේ වැඩසටහනක් ඉදිරිපත් කරනකොට විශේෂයෙන් තමන්ට පෞද්ගලික ප්‍රශ්න තමයි ඉදිරිපත් කරන්නේ. හැබැයි ඒවා තමයි රටේ අනිත් අයටත් තියෙන පොදු ප්‍රශ්න බවට පත් වෙන්නේ. අපි මේ පොදු ප්‍රශ්න පිළිබඳව තමයි විශේෂ අවධානය යොමු කරන්නේ. අපිට ඉන්නවා දුරකථනයේ දෙන්නෙක් අපි ඇහුම්කන් දීලා ඉමු. ඔබට පුළුවන් ස්වදේශීය සේවයේ සුභාරති සංකතන මණ්ඩපයට සවන් දෙන්නට. අයිබෝවන්. මම සාමිස්ත්‍ර සංජිත් මොනරාගලින් ලේකම්තුමා මේ සුබෝදෑසනා මේ මට කරුණු දෙක තුනක් ඉදිරිපත් කරන්න තියෙනවා. දැන් ඔබතුමා පිළිගත්තා නඩු ප්‍රමාදය. ඒකෙන් ප්‍රජාවගේ මේ හිමිකම් යම් තරමක කඩවීමක් මේ සිදු වෙනවද කියලා පිළිගන්නවද? ඒ වගේම මට මං අදහසක් දෙන්න කැමතියි. මේ නඩු වල ස්වභාවය ස්වરૂපය අනුව සිවිල් නඩු අපරාධ නඩු ඉඩම් නඩු ආදී වශයෙන් ස්වභාවය අනුව දැන් ව්‍යවස්ථාවෙන් ප්‍රතිපාදන වෙන් කරන්න බැරිද ලිමිට් කරන්න මේ නඩුවට මෙන්න මේ කාලපරාසයෙන් අපි ඉවර කරනවා මේ නඩුවට මෙන්න මේ කාලපරාසයෙන් පීරියඩ් එකක් නම් කරන්න බැරිද කියලා මට අහන්න ඕන. ඊළඟට දැන් අපි සාමාන්‍ය විනිශ්චයකාරු මම මුළු දිවියට සාමාන්‍ය විනිසුරු. එතකොට මේ මාසයකට අවම වශයෙන් 25ක්වත් ගෙදෙට්ට වෙනවා අපෙන් සේවා ලබා ගන්න. මේ දුරය ගරු සේවයක්. අධිකරණ අමාත්‍යාංශයට අයිති. ඉතින් අපට පෑනක් කොලයක්වත් ලැබෙන්නේ අපෙන් තමයි සම්පූර්ණම අපි බොහොම ස්තුතියි. අපි බලමු තවත් දුරකථන ඇමතුමක් තියෙනවා කවුද කතා කරන්නේ කියලා. අයිබෝවන්. ඔබ සම්බන්ධ වෙලා ඉන්නේ ඔබේ අදහස් ඉදිරිපත් කරන්න. හලෝ ඇහෙනවද? අපිට හොඳට ඇහෙනවා. ඔබතුමාට පුළුවන් දැන් ඔබේ අදහස් ඉදිරිපත් කරන්න. මම කතා කරන්නේ ගම්පහින් PA ෆර්නැන්ඩු. මම කලින් සමත කමිෂන් සභාවේ සෙක්‍රටරි වෙලා හිටියා 2008 දක්වා. PA ෆර්නැන්ඩු මම කියන්න අදහස් කරපු දේ දැන් ලේකම්තුමා අතින් කියවුණා. ඔය සමත මණ්ඩල ගැන විශේෂයෙන් තමයි ඇත්ත වශයෙන්ම දැන් මට ගෙළඟ ස්ටැටිස්ටික්ස් හරියට කියන්න බෑ. නමුත් ඒ සමත මණ්ඩල ක්‍රියාවලිය තුලින් රටේ තියෙන විශාල සාමාන්‍ය මට්ටමේ නඩු අපි ඒ දවස්වල දැනුත් ඒ ක්‍රියාවලිය සිද්ධ වෙනවා. ඔබතුමාට ප්‍රශ්නයක් මොකුත් තියෙනවද? යොමු කරන්න. හොඳයි. බොහොම ස්තුතියි. අපේ ලේකම්තුමා අතෙන් කියවුණා නම් මම හිතන්නේ නැවත කතා බහ කිරීම පිළිබඳව අපිට ගැටලුවක් තියෙන කාලය පිළිබඳව විනාඩි 12යි තියෙන්නේ ලේකම්තුමනි. මේ ලබා දුන් දුරකථන ඇමතුම් වල ප්‍රශ්න වලට අපි උත්තරයක් දෙනවා නම්. ඇත්තටම ප්‍රමාදය කියන එකේ අයිතිවාසිකම් වලට ගැටලුවක් තියෙනවා තමයි. දැන් මූලික අයිතිවාසිකම් නඩුවක් පැවරුවට පස්සේ ඒ නඩුවේ තීන්දුව වෙන්න අවුරුදු 6ක් වෙනවනම්
කවුරු හරි පාර්ශවයක අයිතිවාසිකම් ලබා ගැනීම සම්බන්ධයෙන් කාලේ ප්‍රමාදවින්දී පාර්ශවයන් පීඩා විඳිනවා. ඉතින් මේක ඕනම තැනක යුක්තිය විසඳීම ප්‍රමාද වෙනවා කියන්නේ ඒක ප්‍රශ්නයක් තමයි. අයිතිවාසිකම් වල අයිතිවාසිකම් ඉෂ්ට කර ගැනීමට තියෙන අවස්ථාව ප්‍රමාද වීමක් තමයි වෙන්නේ. ඉතින් ඒක පැහැදිලිවම දන්න නිසා තමයි අපි ඇත්තටම අර එතුමා යෝජනා කරා වගේ අපේ අදහස අවුරුදු 3ක් ඇතුළත අධිකරණ ක්‍රියාවලියේ තියෙන ගරු විනිශ්චයකාරවරුන්ගේ සංඛ්‍යාව වැඩි කරලා ඒකත් එක්ක වැඩි කරනකොට කාර්ය මණ්ඩල සමස්තය වැඩි කරන්න ඕනේ. ඊළඟට ඒකට අදාළ යටිදල පහසුකම් වැඩි කරන්න ඕනේ. ඊළඟට මේ කියන විශාල බිලියන 3.5 විතර ආයෝජනයක් කරන්න තියෙනවා ඩිජිටලයිසේෂන් නැත්නම් මේක නව තාක්ෂණය ඇතුළත් කරන්න. මේ ක්‍රියාවලිය කරාට පස්සේ අපි බලාපොරොත්තු වෙනවා උපරිම වශයෙන් අවුරුදු 1.5ක් වෙනකොට මේ අභ්‍යාචනා ක්‍රියාවලියත් අවසන් වෙයි කියන එක තමයි අපේ අපේක්ෂාව. අපි එතෙන්ට තමයි ගමන් කරන්නේ. ඒක ස්ථිර වශයෙන්ම අතිගරු ජනාධිපතිතුමාගේ රජයේ පූර්ණ ආශිර්වාදය සහ මේ සම්බන්ධයෙන් ප්‍රමුඛතාවය තියෙනවා. ගරු අමාත්‍යතුමා විශේෂඥ කමිටු 5ක් ප්‍රධාන වශයෙන් පත් කරලා තියෙනවා. ඊළඟට අමාත්‍යාංශය අපි ඊටාම සමීපව නීතිපත් දෙපාර්තමේන්තුවේ ගරු නීතිපතිතුමා එක්කත් අධිකරණ සේවා කොමිසම සභාවේ ගරු අග විනිසුරුතුමා ප්‍රමුඛ ජ්‍යෙෂ්ඨ විනිසුරුතුමන්ලා එක්කත් ඉතා සමීපව කටයුතු කරනවා. ඒ වගේම නීතිඥ සංගමයත් එක්ක අපි නිරන්තර සහයෝගයෙන් වැඩ කරනවා. අපිට විශ්වාසයක් තියෙනවා මේ අවුරුදු 3 යනකොට කැපී පෙනෙන දැනෙන පරිවර්තනයක් නඩු ප්‍රමාදය වැළැක්වීම සම්බන්ධයෙන් කරන්න පුළුවන් කියන එක. හොඳයි මේ වෙලාවේ කොවිඩ් වසංගතයත් එක්ක පවතින තත්ත්වයත් එක්ක විශේෂයෙන්ම ඇඳිරි නීති තත්ත්වය කොයි වගේද කියලා දැනගන්නට කවුරුත් කැමැත්තෙන් උනන්දුවෙන් ඉන්නවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා අප දුරකථන ඔස්සේ සම්බන්ධ කරගන්නවා. ආයුබෝවන් ඔබට. ආයුබෝවන් සුබ උදෑසනක්. සුබ උදෑසනක්. දැන් මේ වන විට ශ්‍රී ලංකාවේ සෞඛ්‍යමය ඇඳිරි නීතිය පවතින්නේ කොයි ආකාරයෙන්ද මාධ්‍ය ප්‍රකාශකතුමනි? දැනට පොලිස් බල ප්‍රදේශ 64ක් ආශ්‍රිතව නිරෝධායන නීතිය ක්‍රියාත්මක වෙනවා. කොළඹ නගරේ පොලිස් බල ප්‍රදේශ 15ක්, ඒ වගේම ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් බල ප්‍රදේශ 37ක්, ඒ වගේම කුලියාපිටියේ පොලිස් බල ප්‍රදේශ 5ක්, කොළඹ ආසන්නයේ වැලිකඩ මුල්ලේරියාව, ඒ වගේම ගොතටුව සහ වැල්ලම්පිටිය මීට අමතරව අලුතර දිස්ත්‍රික්කයේ පොලිස් බල ප්‍රදේශ 3ක් ආශ්‍රිතව කෙසේ වෙතත් අද ගම්පහ දිස්ත්‍රික්කයේ සඳහා අපි යම් ආකාරයක ඇදිරි සීමාවන් ලිහිල් කරලා තියෙනවා. අත්‍යවශ්‍ය ආහාර සහ ඖෂධ මිලදී ගැනීමට ඒ වෙළඳසල් විවෘත වෙනවා. ඒ එක්කම බැංකු විවෘත වෙනවා. හැබැයි ගම්පහ දිස්ත්‍රික්කයේ විතරයි අනිත් ඇදිරි නීතිය තියෙන බල ප්‍රදේශවල එවැනි ආකාරයේ විවෘත වීමක් සිදු වෙන්නේ නැහැ. හොඳයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිතුමන් අප සමගින් සම්බන්ධ වුණේ. අප සෑම මොහොතකම ඔබතුමාගේ සේවය බලාපොරොත්තු වෙනවා. ජනතා විශේෂයෙන්ම ජාතික ගුවන්විදුලියෙන් තමයි නිවැරදි තොරතුරු අහන්න සොසර කරන්නේ. ඉතින් ඒ නිසා ඔබට ස්තුතිවන්ත වෙන ගමන් අපි ලේකම්තුමාට අවධානය යොමු කරන්නයි සූදානම් වන්නේ. ලේකම්තුමනි අර මේ අපේ හිතවතෙකුත් මතු කළ කාරණාවක්. සමත මණ්ඩලයේ වේවා අධිකරණයේ වේවා එහෙම නැත්නම් නඩු අහන නීතිඥවරුන් වේවා මේ ඕනම පාර්ශ්වයකට පහසුකම් වැඩි කළොත් එයාගේ සේවා ලබා ගැනීම හැකියාව කොහොමද? ඇත්තටම සාම විනිසුරුවරු කියන්නේ මේ නඩු අහන අය නෙවෙයි. ඒක වෙනම සේවාවක්. ස්වේච්ඡාවෙන් වෙන සේවාවක්. ඒගොල්ලෝ සමත මණ්ඩලයට අයිති අය නෙවෙයි. සාම විනිසුරුතුමන්ලා ගරු සේවයක් එතුමා කිව්වා වගේම කරන්නේ ඒ වගේ 50000ක් විතර ලංකාවේ ඉන්නවා. එහෙම පහසුකම් සලසන්න බෑ. ඒක ගරු සේවාවක්. එතුමාට නිශ්චිත කාර්යභාරයක් පැවරලා තියෙනවා. හැබැයි යුක්තිය ඉස්ඳ ගැනීම සඳහා සමත මණ්ඩලයටයි යන්න ඕන. ආරවුල් විසඳීමේ බලය තියෙන්නේ සමත මණ්ඩලයට. ඊළඟට මේ අර්ධ අධිකරණ ආයතන රාජ්‍ය ආයතන ගොඩක් තියෙනවා. ඒගොල්ලන්ට යම් යම් ආරවුල් විසඳීමෙන් බලයතල 50 වලින් ලැබිලා තියෙනවා. එතකොට ඒව දෙපාර්ශ්වය ගෙන්නලා සාමකාමීව අහුම්කම් දීලා විසඳන්න පුළුවන්. නීතිඥවරු නඩුවට විශාල මුදලක් අය කරනවා. මේක යම් ආකාර දැන් වෛද්‍යවරයෙකුටත් මුදලක් අය කිරීමේ සීමාවක් දානවා නම් මේ පිළිබඳ සොයා බැලීමක් කරන්න බැයිද? මෙහෙමයි. දැන් ඔබ දැකලා ඇති සමහර විශේෂඥ වෛද්‍යවරු ඉන්නවා චැනල් සෙන්ටර් එකේ රෝගීන් දෙන්නා ඉන්නේ. සමහරුන්ට 100ක් ඉන්නවා. සමහර නීතිඥ මහත්වරු ඉන්නවා ඒ වගේමයි. සමහරලාට රුපියල් 500කටවත් මේ නඩුවක් ගන්න බැරි. සමහර අය වැඩි. කාලෙත් එක්ක ලේකම්තුමා ක්ලයන්ට් හිතනවා නම් ඒ කියන්නේ ගණදෙනු කරුවා හිතනවා නම් මගේ සේවය ලබා ගන්න මට මේ කවුද විශ්වාස කරන්නේ? ඒක තමන්ගේ ප්‍රවීණතාවයක්. ඒ කියන්නේ තමන් දැනුමින් අවබෝධයෙන් මහන්සියලා ගොඩනගාගත්තු තැනක්. ඒක අපිට
පාලනය කරන්න. දැන් ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ කතිකාවතක් ඇති වෙලා 20 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධන පිළිබඳ පාර්ලිමේන්තුවේ පසුගියදා අපි එහි ප්‍රතිඵල දැක්කා. විශේෂයෙන්ම අලුත් ව්‍යවස්ථාවක් මේ රාජ්‍ය ප්‍රකාශයට පත් කිරීමේ බලාපොරොත්තු වෙන ඊළඟ අවුරුද්දේ. මහ ජනතාව සතුව තිබෙන නීතිය සම්බන්ධව අධිකරණය සම්බන්ධව පවතින යෝජනා අදහස් මේවා පිළිබඳ මෙන්න මේක ව්‍යවස්ථාවේ තිබුණ මේ නීතිය තුල තිබුණොත් හොඳයි කියලා එයාලා පැන නැගිච්ච ගැටලු අවම කරගන්න දක්වන යෝජනා අදහස් ඉදිරිපත් කරන්න පුළුවන් කමක් තියෙනවද? ඔව් අනිවාර්යයෙන්ම අතිගරු ජනාධිපතිතුමා මහ ජනතාවට දීපු ප්‍රකාශනයේ පොරොන්දුවෙත් ඉතා පැහැදිලිව කියලා තියෙනවා රටට ගැලපෙන නව ව්‍යවස්ථාවක් සම්පාදනය කරනවා කියන එක. ජනාධිපති නීතිඥ රොමජ සිල්වා මැතිතුමාගේ සභාපතිත්වයෙන් කමිටුවක් පත් කරලා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ විශේෂ කාර්යාලයක් ස්ථාපිත කරලා දැනටමත් වැඩ කටයුතු ආරම්භ කරලා තියෙන්නේ. මේ සම්බන්ධයෙන් ගිය සතියන්ත පුවත්පත්වල දැන්වීම් පළ කළා, රජයේ ගෙසට් පත්‍රයේත් දැන්වීම් පළ කළා. ඒ වගේම අපේ අමාත්‍යාංශයේ වෙබ් අඩවිය www.moj.gov.lk නැත්නම් Google සර්ච් කරා නම් Ministry of Justice ශ්‍රී ලංකා කියලා වෙබ්සයිට් එක හොයාගන්න පුළුවන්. වෙබ්සයිට් එකෙත් මේ දැන්වීම භාෂා තුනෙන් පළ කරලා තිනවා. මේ රටේ ජනතාවට සිවිල් සංවිධානවලට සියලුම ආගමික උතුමන්ට ඇතුළු රට වෙනුවෙන් සංවේදී සියලුම දෙනාට අපි ආරාධනා කරනවා නොවැම්බර් 30 වෙනිදාට පෙර ඒ දැන්වීමේ තියෙන ආකාරයට ඒ අංශවලට අදාළව ඔබගේ යෝජනා එවන්න කියලා නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සම්පාදනය කිරීම සම්බන්ධයෙන්. රටක් දියුණු වෙනකොට පාසල් පද්ධතිය විවෘත වුණත් සිරමැදිරි වැඩි වශයෙන් විවෘත වීම මේ දෙක අතර අපි කතා කරනවා. සිරමැදිරි අඩු වෙන්න ඕන නම් පාසල් පද්ධතිය වැඩි වෙන්න ඕන කියලා. හැබැයි අපේ රටවල විතරක් නෙවෙයි අපි ලෝකේ ඕනම රටක දකිනවා සිරමැදිරි වසරින් වසර වැඩි වෙනවා. ලංකාවේ අපි සංවර්ධන මන්න දර්ශකයේදී අධිකරණයේ ප්‍රමුඛ තැනක් ගන්න 3 වෙනි ස්ථානයේ පස් වෙනවා. කොහොමද නව තාක්ෂණය යොදාගෙන සෞභාග්‍ය දැක්මත් එක්ක ඉදිරි වසර 5ක සැලසුම තුළ මේ නඩු ප්‍රමාදය වළක්වා ළමින් හඳුනාගෙන තිබෙනවා. ඔබතුමාලා ජනතාවට වඩා තීන්දුව తీරන ගන්න පුරවැසියන් විදිහට ඒ මනාව හඳුනාගෙන තිබීම සතුටට කරනවා. මේ සඳහා ඉදිරිපත් කටයුතු කිරීම සතුටට කරනවා. ඒයින් මග හැරෙන්නේ නැතුව ඒ පිළිබඳ අනවබෝධයක් නැතුව කටයුතු කිරීම ගැන සතුටු වෙනවා. මේ පිළිබඳව කටයුතු කිරීමේ විශ්වාසය හැකියාව ජනතාවට සපත කරන්නේ කොහොමද? ඉතාම පැහැදිලිව කියන්න පුළුවන් සෞභාග්‍ය දැක්ම ලේඛනයේ තියෙන හැම කාරණයක්ම මේ අවුරුදු 5 තුළ ඉෂ්ට කිරීම තමයි අතිගරු ජනාධිපතිතුමාගේ දැක්ම සහ එතුමා අපට නියෝග කළා උපදෙස් දීලා තියෙන්නේ. ඒ දැක්මේ තියෙන යෝජනා තමයි මම මුලින් කිව්වේ පිටු අංක 90ම මේ කියන කාරණා ටික තියෙනවා ඒ විදිහටම. එතකොට ඒකට අදාළව තමයි රාජ්‍යයේ අයවැය දෙපාර්තමේන්තුව ප්‍රතිපාදන වෙන් කරලා දෙන්නේ. එතකොට අපි මේ අවුරුදු 3 තුළත මේ කාර්යය යථාර්ථයක් කරන්න ඔක්කොම කට්ටිය එකතු වෙලා මම කිව්ව සියලු පාර්ශ්වයන් ඒකාබද්ධව අපි කටයුතු කරනවා. එතකොට දැනටමත් නීති සම්පාදනය වෙනවා බරපතල අපරාධකරුවන් සහ මේ වගේ ව්‍යසන තත්ත්වයන් වලදී වීඩියෝ මගින් සාක්ෂි මෙහෙवला නඩු පවත්වාගෙන යන්න දැනට මේක අපේ අධිකරණ කොමිසම සභාවේ අවසරයේ පරිදි දැනට ආරම්භ කරලා තියෙන මේ කොවිඩ් තත්ත්වය තුළ ඒක නෛතික තත්ත්වයක් දක්වා ව්‍යාප්ත කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ජනතාවට නීතිය පිළිබඳව එහෙම නැත්නම් තමන්ගේ නිදහසට ඇති තත්ත්වයන් පිළිබඳව නීතියේ තියෙන සහන පිළිබඳව නීතිය පිළිබඳව දැනුවත් භාවයක් අඩුයි රුචිකත්වයක් අඩුයි මේ විෂය පතේ පිළිබඳව මේ පිළිබඳව රජය අවධානය යොමු කරලා තියෙනවද? ඔව් ඇත්ත වශයෙන්ම මම ඊටාම පැහැදිලිව හඳුනාගෙන තියෙනවා බොහෝ කාරණා තියෙනවා නීති ආධාර ගැන මානව හිමිකම් කොමිසම් සභාව ගැන ඊළඟට සාක්ෂිකරුවන් හා වින්දිතයන් ආරක්ෂා කිරීමට රජයෙන් තියෙන සහන ගැන ඊළඟට ඔය ප්‍රජාපාදක විශෝධනයේදී ප්‍රජාව අතර තියලා ඒගොල්ලෝ පුනරුත්ථාපනය කරලා ඒගොල්ලන්ට ජීවනෝපාය මාර්ගයක් ලබා දෙන්න පුළුවන් මූල්‍ය ආධාර ලබා දෙන්න පුළුවන් මේ වගේ විශාල කාර්යභාරයක් තියෙනවා. අපි අදහස් කරනවා මේ පිළිබඳව මේ සියලුම අංශවල ඒකාබද්ධ ගුණ සකස් කරලා දිසාපතිවරු ප්‍රාදේශීය ලේකම්වරු ග්‍රාම නිලධාරීන් සහ සාම නිලධාරීන් මාර්ගයෙන් සාමිනිසුරු මාර්ගයෙන් සමත මණ්ඩල මාර්ගයෙන් සමස්ත දැනුවත් කිරීමක් ඉදිරියේදී කරන්න. ඒකම්තුමා මේ ප්‍රශ්නේ ඇහුවේ නැත්තම් මට නිකන් අඩුවක් වගේ. අඹ කඩපු කෙනාට පොල් ගෙඩි දෙකක් තුනක් කඩපු කෙනාට හිරේ යන්න සිද්ධ වෙනවා. එහෙම නැත්තම් රටක් කියන ආකාරයට මහා බැංකුව සොරා කාපු අයට වෙනත් ඊට වඩා අපරාධ මංකොල්ල පාතාලයේ අල්ලස දූෂණයට වග කියන පිරිස් හඳුනගෙන තිබ්බත් ඒ අයට නීතියේ පිළිසරණ තියෙනවා. හැබැයි මේ එක නීතියක් යටතේ මේ අයට යම් සාධාරණයක් රටේ සමස්ත පුරවැසියට සාධාරණයක් කිරීමේ වගකීම කොහොමද? අනිවාර්යයෙන්ම අපි මම මුලින් කිව්වා වගේම
ඔබ ඔබ පහුගිය කාලේ ක්‍රියාත්මක මට නම් සඳහන් කරන්න බෑ අධිකරණයේ ක්‍රියාත්මක නඩු බැලුවොත් අපරාධ නඩු බැලුවොත් එහෙම අපට කියන්න බෑ ඇත්තටම සමහර වෙලාවට පූර්ව නිගමන මාධ්‍ය වලින් ප්‍රචාර වෙච්ච නඩුවල පවා විත්තිකරු වැඩිකරු වෙලා දඬුවම් විඳිනවා ඒක නිසා මම ඒක ප්‍රතික්ෂේප කරනවා යුක්තිය ප්‍රතිනිධි ක්‍රියාවලියේ ප්‍රමාදයන් තියෙන බව මම පිළිගන්නවා නමුත් තවදුරටත් මේ රටේ බහුතරයක් ජනතාව සහ අපි මේ අධිකරණ පද්ධතිය පිළිබඳ ප්‍රබල විශ්වාසයක් තියෙනවා යුක්තිය පසලා ගැනීමට හොඳම ක්‍රමවේදය තමයි මේ සමත ක්‍රියාවලිය මුල් අධිකරණ ක්‍රියාවලියත් කියන එකයි මගේ විශ්වාසය. ඉතාමත් කෙටි වේලාවක් තියෙන අධිකරණ අමාත්‍යාංශයේ ප්‍රධාන නීති උපදේශක නීතිඥ යූ.ආර්. ද සිල්වා මහතාපත් සමගින් රැඳී සිටින අපි හෝරාවක කාලයක් මේ සම්බන්ධව කතා කළා. සමස්තයක් වශයෙන් අපි කැමති ඔබතුමාගේ අදහසකුත් මේ වෙලාවේ එක් කරගන්න. අයිබෝන් නීතිඥතුමනි. අයිබෝන්. දැන් මේ හඳුනාගත්ත කාරණා සියල්ල මග හරවාගෙන පස් අවුරුදු සැලසුමකට සෞභාග්‍ය දැක්ම යා යුතු තිබෙනවා. ජනතාව ඒ සඳහා ජන වරමක් දීලා තිනවා. මේ අඩුපාඩු මග හරවා ගන්න ඉදිරියට යන්නට සැලසුම් කරන්නේ කොහොමද? ඒකට ප්‍රධාන වශයෙන් බලපාන්නේ ඒ අමාත්‍යාංශවල ඉන්න නිලධාරීන්. ඉතින් අමාත්‍යතුමාටවත් මටවත් ඒ ගැන උනන්දු වුණාට ඒ ගැන නිලධාරීන් යනවා ක්‍රියා කරන්නේ නැත්නම් ඒ ලොකු ප්‍රශ්නයක් වෙනවා. මම හිතනවා ඉතාමත්ම හොඳ ලේකම් කෙනෙක්. ඔහු නීතිඥවරයෙක් හැටියට අධ්‍යක්ෂකම් සම්භාරයක් තියෙන කෙනෙක් අපිට ලැබිලා තියෙනවා. ඉතින් මායාදුන්නේ ඒ මහත්මයාත් සමග මම මෙවන්තමත් සාකච්ඡා කරලා තියෙනවා. මෙහිදී එතුමා කියපු ආකාරයට ප්‍රධාන වශයෙන් අපි අවධානය යොමු කරන්න ඕනේ ආර්ථික වශයෙන් අපහසුතාවයන් තියෙන අයට යුක්තිදාමයට සම ප්‍රවේශයක් ගන්න ක්‍රමය ඒකට නීති ආධාර වැඩසටහන් ඉතා විශාල ලෙස ප්‍රමුඛත්වය දීලා කටයුතු කරන්න ඕනේ. එතකොට මේ අද වෙනකොට ජනාධිපති නීතිඥ අලිසබ්රි ඇමතිතුමා කියලා තිබුණා පැහැදිලිවම විනිශ්චයකාරතුමන්ලා සංඛ්‍යාව වැඩි කරනවා කියලා. ඒකම අපි සලකා බලලා තියෙනවා අධිකරණ පද්ධති වැඩි කරන්න ඕනේ සහ මායාදුන්නේ මහත්මයා ඉතාමත්ම උනන්දුවක් දක්වනවා යටිතල පහසුකම් දක්වන්නේ. එතුමා සමග මම අධිකරණ කීපයකට ගියා. ඒ වෙලේ තිබෙන්නා වූ යම් යම් ක්‍රියාදාමයන් ඒ නිලධාරීන්ගේ තියන්නා වූ නොදැනුවත්කම සහ උනන්දුව නැතිකම කියන දෙක ශක්තියක් ලබා දීලා කටයුතු කරන්න අපිට පුළුවන් වෙයි කියලා හිතනවා. අපි දැනටමත් ඒ සඳහා විශේෂ පියවර අරන් තියෙනවා. ඔය කියන විදිහට නඩු දිගින් දිගට ඉදිරියට යාම වළක්වා ගැනීම සඳහා ඉදිරි සති කිහිපය තුළ මේ කොවිඩ් වසංගතය නොතිබුණා නම් මේ වන විටත් විශාල වැඩ ප්‍රමාණයකට අපි මුල පුරලා තියෙන්න තිබුණා. නමුත් අපේ සැලසුම් මේ විදිහටම තියෙනවා. මම හිතන විදිහට අපිට පුළුවන් වෙයි තාක්ෂණයත් උපයෝගී කරගෙන ඉදිරි වසර කිහිපය තුළ විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක කරන්න. හැබැයි ඒ වගේම එකගත හැකි ප්‍රධාන පෙළේ වෙනස්කම් රාශියක් ඉදිරි මාස 1.3 ඇති කිරීමට අපි පියවර අරන් තියෙනවා දැන්. හොඳයි. බොහොම ස්තුතියි අධිකරණ අමාත්‍යාංශයේ ප්‍රධාන නීති උපදේශක ජනාධිපති නීතිඥ යූ.ආර්. ද සිල්වා මහතායි. ඒ නීතිඥ ප්‍රියන්ත මායාදුන්නේ මහතාණනි. ඔව් අවසාන වශයෙන් මම සියලුම දෙනාට කියන්නේ අපි සෞභාග්‍ය දැක්මේ දක්වලා තිබෙන කරුණු යථාර්ථයක් බවට පත් කිරීමේ වගකීම අමාත්‍යාංශයේ ලේකම්වර විදියට මා වෙතත් ගරු අමාත්‍යවරතුමා වෙතත් අලිසබ්රි මැතිතුමන් වෙතත් පැවරලා තිබෙනවා. අපි ඉතාමත් ඉක්මනින් ව්‍යවස්ථාවෙන් සංශෝධනය ගෙනාවා. අපි ඉතාම ඉක්මනින් නව ව්‍යවස්ථා සම්පාදනය කරන මහ ජනතාවගේ යෝජනා ඇතුළත් මේ කියපු කාරණා ටික ඉතාම ඉක්මනින් යථාර්ථයක් බවට පත් කළා අධිකරණයේ ප්‍රමාදය වළක්වන්නට කටයුතු කරන බව මහ ජනතාවට ප්‍රකාශ කරනවා. පුංචි දෙයටත් නඩු දාන්න එපා. පුංචි කාරණා සමත මණ්ඩලයට ගිහිල්ලා විසඳ ගන්න කියලා සියලු මහ ජනතාවගෙන් කාරුණිකව මතක් කරලා ඉල්ලා සිටිනවා. අපේ රටේ නඩු ප්‍රමාද වන්නේ ඇයි? අද අප සාකච්ඡාව හරවත් කළේ අධිකරණ අමාත්‍යාංශ ලේකම් නීතිඥ ප්‍රියන්ත මායාදුන්නේ මැතිතුමා, ක්‍රියාකාරී සහාය නිශාන්ත මැණික් දේවල නිෂ්පාදනය උමන්දා මහගෙදර, නිෂ්පාදන අධීක්ෂණයේ සම්බන්ධීකරණයේ සුධර්මිකා විජේරත්න, විධායක අධීක්ෂණයේ ඉන්දික ජයරත්න. සෞභාග්‍යමත් සුබ දවසක්. මම සුධර්මා කුලතුංග. දැන් වෙලාව